සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. සයිකන් ට්‍රස්ට් ආයතනයෙන් විසින් මේ වන ශ්‍රී ලංකා කඩලාන පරිසර අධ්‍යයන අධ්‍යක්ෂණය කිරීමෙන් ප්‍රේමායතනයේ සිදුවන මෙම සාකච්ඡාවට ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. මම හිමාලි ධර්මකීර්ති මම සයිකන් ට්‍රස්ට් ආයතනයේ සේවය කරනවා. ඉතින් මෙම සාකච්ඡාව ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙම කඩලාන පරිසර පද්ධතිය පිළිබඳව වගේම ඒ හා සම්බන්ධ තවත් තේමාවන් කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට. ඉතින් මේ සඳහා ඔබත් සමග දැනුම බෙදා ගන්න කඩලාන පරිසර පද්ධතිය පිළිබඳව පුළුල් දැනුමක් ඇති ඒ වගේම ඒ හා සම්බන්ධව කටයුතු කරන විද්වත් මඩුල්ලක් අද අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ සාකච්ඡාවෙන් අනතුරුව ඔබටත් පරිසර පද්ධතිය පිළිබඳව ගැටලු තියෙනවා නම් තවත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. අපගේ විද්වත් මඩුල්ල ඒ සඳහා පිළිතුරු සැපීමට සූදානම් සිටිනවා. මේ පරිසර පද්ධතිය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරොත් ඇත්තටම කඩලාන කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ හරහා සොයාගත හැකි සුවිශේෂී පරිසර පද්ධතියක්. මෙම පරිසර පද්ධතිය විසින් වෙරළබඩ ප්‍රජාවන්ව දේශගුණික විපර්යාස වලින් සිදුවන බලපෑම් වලින් ආරක්ෂා කරන අතර පුළුල් පරාසයක වෙනත් සේවාවන් සපයනවා. ඉතින් මේ වන විට පසුගිය දශක කිහිපය තුළම ශ්‍රී ලංකාවට මෙම කඩලාන අක්කර එහෙම හෙක්ටර් දසදහස් ගණනක් අහිමි වෙලා තිබෙනවා. මේට ප්‍රධානම හේතුව වශයෙන් දක්වන්න පුළුවන් දේශගුණික විපර්යාස වල බලපෑම්, ඒ වගේම මිනිස් ජනාවාස, කර්මාන්ත, කෘෂි කාර්මික හා යටිතල පහසුකම් මේ සියලු දෙයක්ම තර්ජනාත්මක ලෙස මේ පරිසර පද්ධතියට බලපාලා තියෙනවා. ඉතින් මේ පරිසර පද්ධතිය මේ වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා කඩලාන සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය කියන කරුණු දෙක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි සියලු දෙනාටම විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට මෙම වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට සක්‍රියව දායක වන්න පුළුවන් නම් මම හිතනවා මෙහි තිරසාර බව ආරක්ෂා කර ගැනීමට අපිට හැකියාව ලැබෙයි කියලා. ඉතින් අපි මෙම සාකච්ඡාව ආරම්භ කරන්න කලින් පොඩි ක්‍රියාකාරකමකට ඉස්සෙල්ලාම යමු වෙමු. ඒ සඳහා මම සිනාශයට ආරාධනා කරනවා. ඒත් එක්කම අපේ chat box එකේ link එක දාලා තියෙනවා registration link එක. ඔයාලට ඒකත් ක්ලික් කරන්න පුළුවන්. තිමානි මම මේ chat එකේ අපේ Mentimeter එක ගැන දාලා තියෙන පොඩි හැඳින්වීමක් දෙන්න පුළුවන් නම් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පටන් ගන්නවා. අපේ Mentimeter එකේ link එක chat එකේ දාලා තියෙනවා. ඔයගලන්ට තියෙන්නේ මේ Mentimeter කියන link එකට ගිහිල්ලා passport එක 75 65 64යි 53. 75 65 64යි 53. මේකට ගියාම ඔයගලන් කැමති නමකින් ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ ප්‍රශ්න වලට ඒ කියන්නේ MCQ ආකාරයෙන් තියෙන ප්‍රශ්න ටික මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි ඔයාලට තියෙන්නේ. www.menti.com කියන link එක තමයි ඔයාලා යන්න ඕනේ. අපි පටන් ගමුනේ. හරි. අපි පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ කඩලාන පරිසර පද්ධතිය සුරැකීමේ ජාත්‍යන්තර දිනය යෙදී තිබෙන්නේ කවදාටද? පළවෙනි උත්තරේ ජූනි 26, දෙවෙනි උත්තරේ ජූලි 26, ජූනි 25, ජූලි 25. ඔයගලන් ඉක්මනට මේකට උත්තරේ දුන්නොත් ඒත් ලකුණු වැඩියෙන් ලැබෙනවා. ඔයගලන් ස්පීඩ් එක ගන්නවා. ඔව් ගොඩක් අය හරි උත්තරේ දීලා තිනවා. හරි උත්තරේ තමයි ජූලි 26 වෙනිදා. ප්‍රතිඵල අනුව පළවෙනි ස්ථානයේ ඉන්නේ සකුරා, දෙවෙනියට ડોક્ટર සෙන්ටිපීඩ්, තුන්වෙනියට චලන. ඔව් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු දැන්. කඩලාන පරිසර පද්ධතිය මගින් පරිසර පද්ධතිය වෙත සේවාවන් වන්නේ කුමක්ද? කඩලාන පරිසර පද්ධතිය මගින් පරිසර පද්ධතිය වෙත සැපෙන සේවාවක් වන්නේ කුමක්ද? ජලය පවිත්‍ර කිරීම, ආහාර සහ දැව සැපයීම, දේශගුණික නියාමනය සහ ඊට සියල්ල. ඔව් මේ ප්‍රශ්නෙට ගොඩක් අය හරි උත්තරේ දීලා තිනවා. ඔව් ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉන්නේ සකුරා. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. සත්‍ය කඩලාන විශේෂ කොපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ තිබේද? රතු දත්ත ලැයිස්තුවට අනුව 2012 සත්‍ය කඩලාන විශේෂ කොපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ තිබේද? ඔව් හරි උත්තරය වන්නේ 21. ගොඩක් අය එකටත් උත්තරේ දීලා තියෙනවා. හරි උත්තරය, නිවැරදි උත්තරය. ඔව් මේ සැරේ ඉදිරියෙන් ඉන්නේ ડોક્ટર සෙන්ටි. හතරවෙනි ප්‍රශ්න ශ්‍රී ලංකාවේ කඩලාන විශේෂ කොපමණ ප්‍රමාණයක් දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති විශේෂ ලෙස වර්ග කර තිබේ? ශ්‍රී ලංකාවේ කඩලාන විශේෂ කොපමණ ප්‍රමාණයක් දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති විශේෂ ලෙස වර්ග කර තිබේ? ඔව් හරි උත්තරේ වෙන්නේ දෙක කියන එක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. අපි බලමු කවුද ඉදිරියෙන් සිටින්නේ කියලා. ඔව් මේ ප්‍රශ්නෙට ඉදිරියෙන් සිටින්නේ තමයි ડોક્ટર සෙන්ටි. සකුරා. අපේ පස්වෙනි ප්‍රශ්නය
කඩලාන පරිසර පද්ධතිය ඉතා කාර්යක්ෂම ලෙස කාබන් සිර කරගනු ලබයි. මේක සත්‍යයක්ද අසත්‍යද? ඔව් හැමෝම වගේ හරි උත්තර නිවැරදි උත්තරය දීලා තියෙනවා. ඔව් ඒ අනුව වැඩිම ලකුණු අරගෙන තියෙන්නේ ડોક્ટર සෙන්. ඔබට සුබ පතනවා. හොඳයි මම හිතනවා දැන් අපිට සාකච්ඡාවට යමු වෙන්න පුළුවන් කියලා. අපේ සාකච්ඡාව ආරම්භ කිරීමට මම මුලින්ම ආරාධනා කරන්නේ ස්ලයිකන් ට්‍රස්ට් ආයතනයේ පරිසර පද්ධති සහ සංරක්ෂණ ව්‍යාපෘති අධ්‍යක්ෂක අනුර සතරසිංහ මහතාට එතුමාගේ ඉදිරිපත් කිරීම තුළින් ඔබට කඩලාන පරිසර පද්ධතිය කියන්නේ කුමක්ද? ඒ වගේම එම පරිසර පද්ධතිය ඇති වැදගත්කම, ඒ වගේම මේ පරිසර පද්ධතියේ සිදුවන හානි, ඒ වගේම මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ හැකි කෙසේද යන පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අනුර සතරසිංහ මහතා ඔබටයි අවස්ථාව. ඉතිමාලි මම හිතන්නේ මම ඇහෙනවා. ඔව් මගේ ස්ක්‍රීන් එක මුලින්ම ෂෙයා කරන්න. මුලින්ම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්ලයිකන් ට්‍රස්ට් ආයතනයේට. මොකද බැංග්ලෝස් එහෙම නැත්නම් කඩුලාන කියන්නේ ඇත්තටම අපි සියලු දෙනාම දැන් අද විශ්වාස කරන විදිහට ඉන්ක්‍රෙඩිබල් ඉකෝසිස්ටම් එකක් එහෙම නැත්නම් ඉතාමත්ම වටිනා අතිවිශාල පරිසර සේවාවන් රාශියක් ඉෂ්ට කරන පරිසර පද්ධතියක්. මේ වෙනකොට ඇත්තටම අපේ රටේ හෙක්ටයාර 11000ක් 15000ක් අතර වගේ ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඇත්තටම විශාල ප්‍රමාණයක් මේ වෙනකොට හානියටපත් වෙලා තියෙනවා. මොකද පසුගිය දශකයේ වගේ විශේෂයෙන් බස්නාහිර කලාපයේ ඉස්සන් වගාව හේතුවෙන් විශාල ප්‍රමාණයක් විනාශයටපත් වුණා. I think ඒ වුණත් මම හිතන්නේ දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම විශේෂයෙන් පරිසර අමාත්‍යාංශයත් මේ සම්බන්ධයෙන් විශේෂ උත්සාහයක් දරනවා. ඒ වගේම නොයෙකුත් රාජ්‍ය නොවන ආයතන සහ සීරස් වගේම මේ ස්ලයිකන් ට්‍රස්ට් වගේ ආයතන පුද්ගලික අංශයෙන් උත්සාහයක් දරනවා මේ මහඟු පරිසර සම්පත රැක ගන්න. ඉතින් වාක්‍යය දැන් 2014 අවුරුද්ද කරපු ස්ටඩි එකකින් අඳුරගෙන තියෙනවා සාමාන්‍ය බැංකු හෙක්ටයාරකින් සැපෙන සේවාවන් වල වටිනාකම රුපියල් වලින් නම් මිලියන 38කට ආසන්නක් ගියා කියලා. ඒ කියන්නේ ඩොලරෙන් ඩොලර් 1,94,000ක් විතර වගේ අද වෙනකොට. ඒ කියන්නේ මොකද මේක විශාල වශයෙන් ජෛව විවිධත්වයට, ඒ වගේම මිනිසුන්ගේ ජීවනෝපායන්ට වතුර ගුණාත්මක ආරක්ෂා කරන්න, ඊළඟට වෙරළබඩ පරිසරය ආරක්ෂාව, ඒ වගේම අපි කලින් ප්‍රශ්නවලදී දැක්කා වගේම කාබන් ස්ටෝරේජ් එකක් විදිහට විශාල විදිහට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරලා පවත්වා ගන්න. ඊළඟට මැටීරියල්ස් විදිහට කියන්නේ නොයෙකුත් එදිනෙදා අවශ්‍යතාවලට අවශ්‍ය දැව හා දරසපයන්, ඊළඟට සස්ටේනබල් ඩෙවලොප්මන්ට් තිරසාර සංවර්ධනයේදී විශාල ක්‍රියාකාරකමක් දරන්න, විශාල දායකත්වයක් දරන්නට මේ බැංකු ඉකෝසිස්ටම් එක අපිට විශාල දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම දැන් ජෛව විවිධත්වය ගැන ගත්තොත් අපි බැලුවොත් දැන් විශාල මුදු මාළුවා, ඒ වගේම කකුළුවන් වෙන මොලස්ක් වගේ කුරුල්ලන්ගේ සහ අනිකුත් බොහෝ දෙනෙකුගේ බ්‍රීඩින් ග්‍රවුන්ඩ් එකක් විදිහට උන්ට ආරක්ෂාව සපයන ගමන් උන්ගේ උදාස්ථාවලට හොඳ පරිසරයක් මෙහි නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බැලුවොත් ලයිව්ලිහුඩ් ගැන බැලුවොත් 80% of the global fish catch relies on mangrove directly or indirectly කියලා දැක්ක අඳුරගෙන තියෙනවා. ඒ කියන්නේ 80%ක් විතර ලෝකෙම මාළු අල්ලන මාළුන්ගේ ඍජුව හෝ වක්ව මේ මැංගෝ පරිසර පද්ධති මත යැපෙනවයි කියන එක තමයි මේ කියන්නේ. මේවා අන්තර්ජාතිකව තියෙන විවිධ පත්‍රිකා වලින් මම හොයාගත්තේ. ඒ වගේම තමයි දැන් අපි මුදෙනෙක් දන්නවා විශේෂයෙන් කලපුල ජලය පිරිසිදු කිරීමේ කාර්යයට මේ පරිසර පද්ධතිය යම් කිසි දායකත්වයක් දක්වනවා. ඒ වගේම විශේෂයෙන් අපිට තිබුණු සුනාමි එදී මේ මැංග්‍රෝව් සින්ද අපේ විශාල ප්‍රදේශයක් වේදික රැල්ලට සාපේක්ෂව මුහුණ දීලා ඒකෙන් ආවරණය වෙන බාහිර පරිසරය ඉන් අභ්‍යන්තරයේ තියෙන නිවාස ආරෝමණය ආරක්ෂා කර ගැනීමට උපකාරී කරනවා. ඒ වගේම තමයි අර කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය විශේෂයෙන් අපි කතා කරද්දී දේශගුණික පරිසර සම්බන්ධයෙන්
සාමාන්‍ය ට්‍රොපිකල් වනාන්තරයකට වගේ 4 ගුණයක් විතර 4 ගුණයකින් විතර වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පුරා ගන්නවා. ඒ වගේම තමයි කාබන් මේ ස්ටෝර් කරලා තියාගන්නත්. මොකද විශේෂයෙන් මේ තියෙන පස්සේ ශාක ද්‍රව්‍ය වල දිරාපත් වීමක් හිමින් සිද්ධ වෙන්නේ. ඒකෙන්ද බොහෝ ප්‍රමාණයක් කාබන් මේ පස්සේ තැන්පත් වෙලා අවශ්‍ය මේ තැන්පත් වෙලා ස්ටෝර්ස් එකක් විදිහට මේවා. ඉතින් අපේ රටේ නම් ගොඩක් වෙලාවට දර සහ දැව වලට මේ පාවිච්චි කරන මැටීරියල්ස් විදිහට අපි බැලුවොත් ඊට අමතරව දැන් කිරල වගේ කිරල ඇබෝල්ට ගන්නවා. ඒ වගේම අපේ කිරල ගෙඩි වලින් හදනවා මේකුත් පාන ගන්නවා. ඒ වගේම ඖෂධ වශයෙන් පාවිච්චි කරනවා. ඉතින් මේ විදිහට ගත්තාම ඇත්තටම මේ ඉතාමත්ම අතිවිශිෂ්ට සේවාවන් සපයන පරිසර පද්ධතියක් විදිහට මේ මැංග්‍රෝව් පරිසරය අපිට පරිසරය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සටහනේ වගේ තමයි ඇත්තටම මැංග්‍රෝව්ස් කොහෙද තියෙන්නේ? වඩදිය බාදිය මට්ටමේ මුහුදට මුහුණලා සහ කලපුවල සහ ගම්මුය වගේ විවිධ අදාළ ප්‍රදේශවල මේ මැංග්‍රෝව් පරිසරය අපිට දකින්න පුළුවන්. තුන්ක් වෙලාවට මේ මැංග්‍රෝව්ස් ගොඩක් තැන්වල දැන් මේ වෙනකොට විනාශ වෙලා තියෙන්නේ. නමුත් ලංකාවේ අපි බැලුවොත් විශාල සෑහෙන ප්‍රමාණයක මුහුද හා කලපුව ආශ්‍රිතව මේ මැංග්‍රෝව් ඊළඟට ගෝලීය ව්‍යාප්තිය ගැන බැලුවොත් ධර්ම කලාපයට සීමා වුණු පරිසර පද්ධතියක් විදිහට. ඉතින් ලෝකයේ බක්කාට මධ්‍යම සහ දකුණු ඇමරිකාව ඉඳලා අප්‍රිකාව ඊළඟට ආසියාව සහ ඊළඟට පැසිෆික් ශාන්තිකර කලාපය දක්වා තියෙන ඕස්ට්‍රේලියාව දක්වා තියෙන ප්‍රදේශවල මේ කඩලාන විශේෂ ව්‍යාප්තියක් අපිට දකින්න පුළුවන්. ලංකාව ගත්තොත් ලංකාවේ විශේෂයෙන් ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 11ක අම්පාර, මඩකලපුව, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, යාපනය, කළුතර, කිලිනොච්චි, මන්නාරම, මාතර, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්කවල මේ විශේෂයෙන්ම මඩකලපුවේ ඒ වගේම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඊළඟ ලංකාවේ පුත්තලම ආශ්‍රිතව බස්නාහිර කලාපයේ මේ කලාවල විශාල ප්‍රමාණයක් අපිට දැනට ඉතිරිලා තියෙනවා දකින්න පුළුවන්. ප්‍රශ්නකට ආවදයක් අපි මැංගෝස් එහෙම නැත්නම් කඩුලාන ශාක අපි දෙආකාරයෙන් සලකනවා. කියන්නේ අපි කියන සත්‍ය කඩුලාන සහ කඩුලාන ආශ්‍රිතව ජීවත් වෙන අනෙකුත් ශාක වෙනවා. ඉතින් මේ කඩුලාන සහ සත්‍ය කඩුලාන අපේ කුල එහෙම නැත්නම් ෆැමිලිස් 11ක් යටතේ විශේෂ 21ක් අපිට දකින්න පුළුවන්. ගින් පොල් වල ඉඳලා විශේෂයෙන් ගින් පොල් කියන එක තියෙන තෙත් කලාපේ. මොකද ඇත්තටම මේ සත්‍ය කඩුලාන ගත්තොත් ඒවත් කාණ්ඩ කිහිපයක් විදිහට යටතේ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. කියන්නේ තෙත් කලාපේ තියෙන කඩුලාන එක්තරා විදිහක ශාක සංගමයක් දක්වනවා. ඊළඟට වියලි කලාපේ බැලුවොත් වියලි කලාපේ තියෙන ශාක තවත් විදිහට ඒක රාශි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒ කියන්නේ ඒ ප්‍රදේශයට ආවේනික දේශගුණය සහ තියෙන අනිකුත් දේශගුණික ලක්ෂණත් එක්ක එකතු වෙලා මේ වගේ ව්‍යාප්තිය අපිට වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන් එතකොට දැන් අපි තෙත් කලාපේ ගත්තොත් තෙත් කලාපේ තියෙන බොහෝ ස්ථානවල මේ ගිනිපොල් කියන එක දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ විශේෂ විස්තික ගිනිපොල් මණ්ඩ ඇවිසිනියා කියන මණ්ඩ කියන වගේ ඊළඟ රත්මිල්ල කියන එක මේක ඉතාමත් ක්‍රිටිකලි මොකද අඳුරගත්ත. ඊළඟට මුතුආරා, මට්ටිකඩොල්, හිංකඩොල්, ඒ කියන්නේ සයිලෝකාපස් කියන එක, ඒ වගේ එන්ජිසරස් කියන මේ විදිහට ශාක විශේෂ 21ක් අඳුරන්න පුළුවන්. දැන් මේකේ වැඩියෙන්ම විශේෂ ගානක් තියෙන රයිසෝෆොරේසියේ කියන එක. ඒ කියන්නේ ඒක තමයි අපලාට කඩොල් අපි සාමාන්‍ය වශයෙන් භාවිත කරන කඩොල් විශාල වශයෙන් තියෙන්නේ. බුගේරා වගේම සීරියොප්ස්
රයිසෝෆෝරා කියන රයිසෝෆෝරා විශේෂ දෙකක්, සීරියොප්ස් විශේෂ දෙකක්, කුබේරා විශේෂ තුනක් ආදී වශයෙන් විශේෂ 7ක් විතරම මේ කුලයේ යටතේ ව්‍යාප්ත වෙලා තියෙනවා අපිට දකින්න පුළුවන්. ඊළඟට සොනරේටිය කියන්නේ සොනරාටිය කියන්නේ අපි දන්න කිරල. මේ කිරල ගස් මුගක්ලට අපි බොහෝ දෙනෙක් දන්නවා. මොකද උදාහරණයක් මාතරේ වගේ ප්‍රදේශ කිරල කැලේ කියන තැන ප්‍රසිද්ධ බොහෝ දැන් ගොඩක් දුරට විනාශ වෙලා තියෙනවා. නමුත් ඇත්තටම ඒක කාලයක් ඉතාමත් ප්‍රසිද්ධ වගා පරිසර පද්ධතියක් විදිහට කිරල කැලේ ප්‍රසිද්ධව තිබුණා. මොකද කිරල වලින් හදන බීමත් එක්තරා විදිහක ප්‍රසිද්ධ පානයක් වෙලා තිබුණා. විශේෂයෙන් බොහෝ සංචාරක සම්බන්ධ කොටල්. ඉතින් මේ විදිහට මේ කුල 11 යටතේ කිරල මේ ශාක විශේෂ 21ක් අපි අඳුර ගන්නවා. ඊට අමතරව මම මෙතන කතා කරන්න යන්නේ නැහැ බැංගු ඇසෝසියේට්ස් සම්බන්ධයෙන්. නමුත් ඊළඟට මේ කෙලින්ම මේ පරිසරයේ තියෙන මේ සත්‍ය කඩලානත් එක්ක සම්බන්ධ වෙච්ච තවත් ශාක වර්ග තියෙනවා. මොකද ඒවා තමයි ඇත්තටම කඩලාන පරිසර, සත්‍ය කඩලාන පරිසරයත් ඊළඟට භෞමික පරිසරයත් අතර සම්බන්ධය ඇති කරන්නේ. ඉතින් මේ විදිහට මේ සත්‍ය කඩලානත් ඊළඟට කඩලාන ඇසෝසියේට්ස් කියන ඒවා විශේෂයෙන් ගම් සූර්ය වගේ ගස් වර්ග ඊළඟට විවිධ ගස් වර්ග ගන්නවා මේ දෙක අතර සම්බන්ධය ඇති කරන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා මේ කඩලාන ජීවත් වෙන්නේ අමුතුම පරිසරයක. මොකද ඒකට හුඟක් වෙලාවට අපි කියනවා ඒකට ජලය තිබුණා. ඒක ජලයේ ජීවත් වුණත් සමහරවිට මොකද ජලයේ තියෙන ලවණතාවය වැඩි හින්දා ඒගොල්ලන්ට නිසි විදිහට ජලය ලබා ගන්න බාගන්න. ඒ වගේම ශාක බීජ වල ප්‍රෝහණය වෙනවා. ඉතාමත් අධික ලවණ තත්ත්වය. ඒ වගේම පසේ සංයුතිය වෙනස්. ඉතින් මේ හින්දා මේ Tamanට අයිති පරිසරයේ Taman ඉන්න පරිසරයේ ජීවත් වෙන්න විවිධාකාර අනුවර්තන දාන. ඒකෙන් අපිට පෙනෙන ප්‍රධානතම අනුවර්තනය තමයි ඒගොල්ලන්ගේ බීජ ප්‍රෝහණය. මේකට කියනවා විවිපැරි කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ කියන්නේ ඵලය බීජ ප්‍රෝහණය වෙන්න ආරම්භ කරන්නේ ඒක. එහි ඵලයට ඇතුලේ තියෙන මව් ගසක සවි වෙලා තියෙන අවස්ථාවේ. ඉතින් ඒකින්ද බීජය කෙලින්ම පොළොවට වැටෙන්නේ නැහැ. නමුත් පොළොවට වැටෙන්නේ රැඩිකල් කියන ඒක කියන්නේ අතරම බීජ ප්‍රෝහණය වෙලා මුල පද්ධතිය ඇති වෙන්න පෙර බීජාංකුරය සහ බීජපත්‍ර සහ මුල අතර තියෙන ප්‍රදේශය අපිට අපි හිතන්නේ මේක තමයි අතරම ඵලය එහෙම නැත්නම් ගෙඩිය කියන එක. නම් අතරම ෆුට් එක නැත්නම් ගෙඩිය කියන්නේ මෙන්න මේ පින්තූරේ පේන දුගුරු පාට ප්‍රමාණය. ඉතින් මේකෙන් මේ දික් වෙන්නේ මේ රැඩිකල් එක. මේ රැඩිකල් එක දික් වෙලා ඒක කෙලවරින් මුල් ඇති වෙනවා. ඒ මුල් ඇති වෙන්නේ අතරම මේක ඊතලයක් වගේ එහෙම නැත්නම් මේක පොළොව ඇති වෙලා මඩේ එනුනට පස්සේ මෙතනින් මුල් අටගෙන මේක සාර්ථකව වැවෙනවා. ඉතින් මේක මේ පරිසරයේ හැදෙන බොහෝ ගස්වල බොහෝ විශේෂ රයිසෝපෝරා වල බුකුවේරා වල මේ විදියට දකින්න පුළුවන්. මේ හැම එකම මේ ඇති වෙන්නේ මේ බීජය නැත්නම් ඵලයෙන් තියෙන බීජය මේ ප්‍රරෝහණයෙන් දකින්නලා. ඊට මේක තමයි පොළොවට ඇතිලා ප්‍රරෝහණය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි මේවට දැන් අපි දෙකක් තියෙනවා. දැන් විශේෂයෙන් දැන් මෙතන crop foods එමෙතන ආධාරක මුල් කියන එක තියෙනවා. මේ රයිසෝපෝරා කියන විශේෂය ගැන මම කතා කරන්නේ. මේ රයිසෝපෝරා වල දැන් එකක් තමයි මේ හැම කඩුලාන ශාකයක්ම ජීවත් වෙන්නේ බොහොම තද නේ මඩ සහිත වගුර. ඒකින්ද මේවයි මුල්ලට මහා ශක්තියක් දරන්න බෑ. දුරකට යන්නේ නැහැ. නමුත් මේ ගසට අවශ්‍ය ආධාරක සපයා සඳහා මේවා මේ විදිහට විශාල මුල් ප්‍රමාණයක් දරනවා. ඒ තමයි මේක මේ ගස දරා හිටින්නේ. මේ වකඩ අපි දකිනවා අපේ ගස් වල මෙන්න මේ මුල් තියෙනවා. ඉතින් මේ විදිහට මේ ප්‍රොප්ස් කියන එකක් මේ මුල් දරා සිටීමත් ඒ වගේම මේ ගාක් මුල් වල මේ මුල් වල තියෙනවා වායු දරසයිද ඒ පුංචි තියෙන ඔක්සිජන්
ලබා ගැනීම සඳහා කියන්නේ විශේෂයෙන් මඩ සහිත පොළොවේ මේ ගැඹුරු මේ බිමේ මුල් වලට ඔක්සිජන් ලබා ගන්න නම් ඇත්තටම මේ ඔක්සිජන් ලබා ගන්න ඕනේ පසෙන් නෙමෙයි ඊට පිටින් ඉතින් ඒකින්ද මේ පුංචි වායු ස්ථිර තුලින් මේ මුල් වල පිටින මේවා මේ විදිහට දරා ගන්න. ඉතින් ඒ වගේම කියන්නේ ආධාරකයක් වශයෙන් උත් යගිම ඔක්සිජන් සපා ගැනීම නැත්නම් මේ විදිහට බ්‍රීතිං රූට්ස් එම්තනිය වට ෆෝස් කියන එක මේ විදිහට සමහර ඒවා මේ අර විදිහට ප්‍රොප්පුස් හදේ නැති ඒවා මුල් උඩට වර්ධනය. මුල් උඩට වර්ධනය වෙලා මේ මුල් වලින් දැන් කිරලා වගේ තියෙන ගස් වල මේකක් අපිට දකින්න පුළුවන්. මේ විදිහට මේ මුල් වර්ධනය වෙන්නේ වෙන මොකක්වත් හේතුවක් ඉදලා මේවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් කඩලාන පරිසරයක මේ වගේ මුල් දකින්න පුළුවන්. ඒ වගේම මේක තමයි අනිත් එක මේ දනහිස් පුල් කියන එක මේ රූට්ස් මේ විදිහට නැමිලා දනහිසක් විදිහට නැමිලා මේවත් මේ විදිහට තියෙන වෙන මොකක්වත් නෙමෙයි අතරම ශාකයට අවශ්‍ය මූල පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා. ඉතින් මේක සාමාන්‍යයෙන් කඩලාන පරිසරවල දකින්න ලැබෙන සුවිශේෂී adaptation එකක්. මේ විදිහට මූල පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා ඒ වල දක්වන විවිධාකාර අණුවර්ථ. ඊළඟට තවත් අණුවර්ථනයක් ගැන අපි කතා කරනවා නම් අතර මේවා තියෙන මොකක් ඝන උච්චාරණයක් තියෙනවා. ඒ කියන්නේ පත්‍ර මොකක් ඝනකම්. මොකද මම අර කලින් කිව්වා වගේ මේවා මේ ජලජ පරිසරයේ හැදුනට ඒවට ජලය අවශෝෂණය කර ගැනීම තරම් ලේසි නෑ. මොකද මේ ජලයේ තියෙන ලවණ සාන්ද්‍රණය ඉතාමත් අධික නිසා. ඒකෙන්ද ඒවා හැම වෙලේම බලාපොරොත්තු වෙනවා try කරනවා මේ තියෙන තමන්ට ජලයේ තියෙන ජල ප්‍රමාණය අවශ්‍යයි මේ තබා ගන්න. ඒකින්ද මොකක්ලාට ඝන පත්‍ර තියෙනවා මාංශල පත්‍ර වගේ. ඒ වගේම මේවයි තාත් එකක් තමයි මේවයි තියෙන මොකක්ලාට ලවණ තැන්පත් වෙනදී මේ මොකක්ලාට පත්‍රවල අපිට දකින්න පුළුවන් සමහර වෙලාවට මේ විදිහට ලවණ එකතු වෙලා මේ ලුණු වර්ග වගේ මේවා එකතු වෙලා ඉතින් ඉවත් කරනවා කොළ හැලෙනකොට ඒ ලවණත් එක්ක හැලෙනවා. ඒකින්ද අමතර ලවණ ප්‍රමාණය තමයි ඒගොල්ල තමන්ගේ ඉවත් කරනවා මේ විදිහට. ළඟට තමයි කඩලාන ශාපවල තියෙන පරිසර පද්ධති සේවාවන් ඉතාමත්ම වටිනවා. ඉතින් මෙහෙම බැලුවොත් දැන් ඇත්තටම මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ IUCN එක නැත්නම් World Wildlife Fund එක ඒගොල්ලෝ ජෙනරලයිස් කරලා තියෙන්නේ. ප්‍රමාණයක් මේ වටිනාකම් තියනවා. ඒකද මේකේ තියෙනවා මේගොල්ලෝ තියෙනවා US ඩොලර් 800 බිලියන් 14 බිලියන් 800 billion per year කියලා අවුරුද්දකට බිලියන 800 විතර වගේ සේවාවන් නියෝජනය කරනවා කියලා මේ පරිසර පද්ධති සේවා දැන් අපි අර මම කලින් කිව්වා වගේ climate regulation එක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන ඒකවා තමන් තුළ හා තම පරිසර පද්ධතියේ තැන්පත් කරගන්න. 3 to 5 times higher than that of tropical upland forest. In Australia, ඊළඟට livelihoods වලට million people living near mangroves. ඒගොල්ලන්ගේ ජීවනෝපායට මේවා විශාල ප්‍රවාහලක්ෂණ විශේෂයෙන් ආදායම් මාර්ගයක් ලබා ගන්න. ඊළඟට දැව සහ ෆෝල් දර විදිහට mangroves පාවිච්චි කරනවා. අපි ප්‍රධාන වශයෙන් නැතුණත් හුඟක් රටවල් මේක කරනවා. අපේ මම හිතන්නේ එච්චර තරම්වත් අපිට ඉතුරු වෙලත් නැහැ. ඊළඟට coastal protection. ඒ කියන්නේ mangroves වලින් දුරට අපිට පුළුවන් ද ඒ අවුට තියෙන පරිසරයේ mangroves වලින් ආවරණය කරගෙන තියෙන මුහුදුබඩ පරිසරය ආරක්ෂා කරනවා. ඉතින් මේකට විශාල දායකත්වයක් දරනවා. මම හොඳම උදාහරණ තමයි අපි මදාම කතා කරන මේ අපිට තිබුච්ච tsunami. ඒකදී කොතරම් දුරට IMS අරුණේ මේ mangrove conservation සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී අපේ මුහුදුබඩ ප්‍රදේශ වලට දුන්න ආරක්ෂාව. ඊළඟට water filtration වලට ජලය
පිරිපහදු කරන්න. 2 to 5 hectares of mangroves may treat the influence of 1 hectare of aquaculture. දැන් ටුවරිසම් වලට ටුවරිසම් වලට ඇත්තම ලංකාවෙත් ඔය මාදුගාසිත ඒ වගේම කල්පිටිය වගේ ප්‍රදේශවල ඉතාමත් හොඳ ටුවරිසම් ඩෙස්ටිනේෂන්ස් විදිහට මේ මැංග්‍රෝව්ස් සලකනවා. ඒකෙන් විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. ඊළඟට මම කලින් කිව්වා වගේ ෆිෂරීස් මම අර මේ ලයිව්ලිහුඩ් වලට සම්බන්ධයි ෆිෂරීස් වලට more than 3000 fish species are found in mangrove systems. ඒ විදිහට මේ මැංග්‍රෝව්ස් ගත්තම ඇත්තම ලෝකේ කිසිම වෙන පරිසර පද්ධතියකට නොදෙන්නේ ඔවුන් පාරිසරික සේවාවන් ගණනාවක් සපයනවා. ඒකමයි අපි අපේ රටේත් අපි මේ පරිසර පද්ධතිය මේ. ඉතින් මේ විශේෂයෙන්ම මම අර කලින් කිව්ව කාබන් ඩයොක්සයිඩ් සික්වෙස්ට්‍රේෂන් එකමයි අපි අලුතෙන් වෙනීමක් නෙමෙයි. නමුත් කාබන් ඩයොක්සයිඩ් පන්තුව සාමාන්‍ය පරිසර පද්ධතියකට වැඩි ප්‍රමාණයක් උරා ගන්නවා වගේ මේක ස්ටෝරේජ් එකේදී මොකද විශේෂයෙන් ඔක්සිජන් පුවර් එන්වයරන්මන්ට් එකක පරිසරයක මේක හුඟක් හිමින් තමයි කැඩෙන්නේ බ්‍රේක් වෙන්නේ ප්‍රමාණයක් පස්සේ තැන්පත් වෙලා කාලයක් පවතිනවා. ඊට සේවාවන් මම හිතන්නේ අපේ රටේ වෙන බැලුවොත් දැන් මාළු මත්ස්‍ය කර්මාන්තයේ විශාල සේවාවක් සකසනවා. ජෛව විවිධත්වයක් මේ පරිසර පද්ධතියත් එක්කලා තියෙනවා. ඒ වගේම මත්ස්‍ය කර්මාන්තයේ දෙන්නට විශාල සේවාවක් සපයනවා. උගේ ආර්ථිකයට ඉතාමත් හොඳ දායකත්වයක් ලබා දෙනවා කියන කර්මාන්තය වෙන. ඊළඟට මේ ටුවරිසම් වලට සංචාරක කර්මාන්තය විශේෂයෙන් අර මම කිව්වා වගේ මාදුකගේ ඒ වගේම වෙන කලපුවල නිකම්මේ මේ සංචාරක කර්මාන්තයෙන් බොහෝ දෙනෙක් කඩලානාසු සංචාරක කර්මාන්තයෙන් ආදායම් මාර්ගයක් විදිහට ලබා ගන්නවා. ඊළඟට ජෛව විවිධත්වය. අපි දන්නවා විශේෂයෙන් කඩලානාසුත්ව වෙසෙන බොහෝ සතුන් හා ශාක වර්ග තියෙන වෙන කොහෙවත් දකින්න බැහැ. ඉතින් ඒ වගේ විශේෂයෙන් ක්‍රැබ්ස් ඒ කියන්නේ කකුළු වර්ග පුංචි මාළු උන්ගේ ඊළඟට අනිත් සමග සතුන්ගේ කුඩා අවස්ථා වල ඉඳලා විවිධාකාර කුල්ලන් සහ සිරපායන් විශාල සංඛ්‍යාවක් අපිට දකින්න පුළුවන්. ඕනෑම කියන හැම කාණ්ඩයකටමයි තියෙන vertebrate invertebrate. ඉතින් මේ ජෛව විවිධත්වයට ඉතාමත්ම වැදගත් ස්ථානයක් මේ කඩලාන පද්ධති සංරක්ෂණයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු කඩලාන වලට දැන් තියෙන threats මොකක්ද තර්ජන මොනවද? මේ කඩලාන පරිසරය කියන එක බොහෝ දෙනෙක් අපේ ඉස්සර නම් සැලකුවේ කිසිම වැඩකට නැති පරිසරයක්. මේක කපලා දාලා කිසි ප්‍රශ්නයක් නැහැ. මුලින්ම පටන් ගත්ත මේක කපලා මේකේ වගාවෙදී ප්‍රෝන් කල්චර් වගේ වගාව සඳහා පාවිච්චි කරන්නේ. ඒක තමයි අර ඉස්සන්ට සුදු පොල්ලි කියන බෝන් රෝගයක් ඇති වෙලා මේ බොහෝ දෙනෙක් මේ කඩලා මේ ඉස්සන් හදන පොකුරු වසා දාන්න තත්ත්වයට එනතක් එක දිගටම මේ කඩලාන විනාශය සිද්ධ වුණා. විශේෂයෙන් බස්නාහිර අපේ බටහිර මුහුදු තීරේ. මොකද ඒ දවස්වල තිබිච්ච දෙයක් තමයි මේ කඩලාන කියන පද්ධතිය පරිසර පද්ධතිය වන සංරක්ෂක දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතනයක හෝ පාලනයට නැතුව තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි දෙපාර්තමේන්තුව පටන් ගත්තේ. කියන්නේ ඇත්තටම දෙපාර්තමේන්තුවට අවශ්‍ය නැත් ඒක ඒ විදිහට බාර ගන්න බෑ. මොකද ඕනම මේ වගේ පරිසර පද්ධතියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර ගන්නවා නම් මුලින්ම මේක මුදවක් කරලා ඊළඟට ගැසට් කරලා ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ඉතින් මේක නොතිබුණ හින්දා මේ පරිසර පද්ධතිය විශාල වශයෙන් විනාශ වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපි දන්නවා විශාල කඩලාන ඉඩම් ප්‍රමාණයක් පුද්ගලික මේ වෙනකොට. ඉතින් ඒ වගේ වෙලාවක කාටවත් පාලනය කරන්නේ නැහැ. මේ වෙනකොට නම් හුඟක් වෙලාවට විවිධ පරිසර
නීති සකස් වෙලා තියෙනවා. ඒ මුල් අවස්ථාවේදී දෙයක් තිබුණ නැති ඒකින්ද පුද්ගලයාට තමන් කඩුලාන ගස් කීපයක් හරි විනාශ කරන්න පහසුවෙන්ම අවකාශ ලැබුණා. ඉතින් මේ විදිහට තමයි ඒ කාලේ බක්ලාවට මේ විදිහට කඩුලාන විනාශ වුණේ. වගේම අපද්‍රව්‍ය බැහැර කිරීමේ මේ වෙනකොටත් මම දන්නවා බක් තැන්වල ලංකාවේ මේක සිද්ධ වෙනවා. මොකද මේක කිසිම වැදගත් නැති ඉඩමක් කියලා සලකලා බොහෝ දැන් සමහරවිට මේ රාජ්‍යංශේ ප්‍රාදේශීය සභාවල අපද්‍රව්‍ය බැහැර කරන මේ වටිනා පරිසර පද්ධතිය පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ මේ ඉස්සන් ලුණුලේ වායව ඒ වගේ මේ ඉස්සන් දෙකකින් තමයි මේ විදිහට මයින් කරගෙන මේවා විනාශ වුණු අවස්ථා ගණනාවක් තිබුණා. මේ විදිහට විවිධ කර්මාන්ත සඳහා මේ අතරම මේ ඡායාරූප මම මෙතන තියෙන ඡායාරූප බොහොමයක් මම සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලබා ගත්තේ ඒවා. ඉතින් මේ විදිහට විසින් එක අවස්ථාවකදී ගන්න ලද ඡායාරූප තමයි මගේ මේ ප්‍රසන්ටේෂන් එකේ තුරක් තියලා තියෙන්නේ. ඉතින් මේ වගේ land for sales මේ විදිහට බක්ලාට මේ ආශ්‍රිතව ඊළඟට හෝටල් කර්මාන්තය හෝටල් ඉදිකිරීම සඳහා පාවිච්චි කරනවා. මේ විදිහට ඒ සඳහා ඊළඟට අපි බලමු දැන් ස්ථාන වශයෙන් කොහොමද අපි මේ පරිසර පද්ධතිය සංරක්ෂණය කරන්නේ. මම හිතන්නේ මට පස්සේ කතා කරන්න ඉන්න විදිහට මහත්තුරු විශේෂයෙන් ડોક્ટર මනෝජ් ප්‍රසන්න ඒ වගේ ડોક્ટર සුබියෝ වගේ මහත්තුරුන් කතා කරයි මේ සම්බන්ධයෙන්. නමුත් මොකද අද විශාල විවිධීම දක්ිනවා මේ කඩුලාන නැවත සිටුවීම. නමුත් අපි බොහෝ කාලයකට පෙර නිරීක්ෂණය කරපු එකක් තමයි මේ කඩුලාන කියන එක අපිට හිතු පරිසර පද්ධතිවල සිටුවීමෙන් අපිට ඒ විදිහටම ඒකේ වර්ධනයක් හෝ සාර්ථකත්වයක් දකින්න බෑ කියන එක. මොකද ඇත්තටම ඊට වැඩි එක බොහොම අර ඒකට සුදුසු පරිසරයට සුදුසු ශාප ඒ කියන්නේ ඒකේ තියෙන පස්වල තියෙන ලවණ ප්‍රමාණය ඒකේ තියෙන ආම්ලිකතාවයේ සියල්ලම හඳුනාගෙන ඊට පස්සේ අපි වන විද්‍යාවේදී කියන සයිට් ස්පීසිස් මැචින් කියලා කියන්නේ ඒ සුදුසු පරිසරයට ඒ සුදුසු සයිට් එකට ප්‍රදේශයට එතන තියෙන බිමට සුදුසු විශේෂය හඳුනාගෙන ඒ දෙක මැච් කරන්න ඕනේ. අන්න ඒ වගේ මැච් කිරීමක් තොරව මම හිතන්නේ අපි මේක බොහෝ මුල්ම අවස්ථාවල මේ කඩලාන හිතවන්න පටන් ගත්තා. නමුත් මම හිතන්නේ මේ වෙනකොට බොහෝ දුරට හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් මොකද මේ කියන්නේ මේ උගාකරන මහ ජනතාවට මේක ගොඩාක් සම්බන්ධ වෙනවා. ඒ වගේම කඩලාන සිටියුම් මනා විද්‍යානුකූල පරිසරයක් තුළ පසුබිමක් තුළ සකස් කළ යුතු දෙයක්. ඉතින් මේ විදිහට විවිධ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් අද කඩලාන සිටුවීම සහ ආරක්ෂාව මේ වෙනට ආරම්භ වෙලා තියෙනවා. මම හිතන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විතරක් කඩලාන අලුතෙන් 10000ක් විතර වගේ ස්ථාප ඇති කරන්න බලාපොරොත්තු වෙන මේ විදිහට සිටුවීම තුළින් ඉතින් ඒ කටයුතු දැනට කරමින් පවතිනවා. ඒ වගේම මම හිතන්නේ පරිසර අමාත්‍යාංශයේ මේ වන විට ඒ සඳහා සුදුසු ගයිඩ් බුක් එකක් කියන අත්පොතක් සකස් කරලා තියෙනවා. මම හිතන්නේ මම දන්න තරමින් ඒක තාම මුද්‍රණාද්වාරයේ පිට වුණේ නැහැ. නමුත් ඒකේ මම හිතන්නේ මම දන්නා පරිදි ඉතාමත් හොඳ ගයිඩ්ලයින් සකස් කරලා තියෙනවා. කොයි විදිහටද පරිසරය කඩුලාන් සඳහා සුදුසු දෙයක් තෝරගන්න. ඊළඟට ඒකේ කොහොමද ඒ තියෙන ඒ කියන්නේ කරුණු අවශ්‍ය කරුණු කියන්නේ පස්සේ ආම්ලිකතාවය, පස්සේ ලවණතාවය ආදි වශයෙන් තියෙන විවිධ කරුණු පරීක්ෂා කරන්නේ. ඒ පරීක්ෂා කිරීමෙන් අනතුරු කොයි විදිහටද සුදුසු පැල තෝරගන්න කියන ආදි වශයෙන් විස්තර ඒ තුල අඩංගු වෙලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් මේ විදිහට මේ වන විට අර සයිකොලොජි කියන ආයතන ඒ වගේ මොකද විවිධ ආයතන සුළු දීවර සමිති ඒ වගේම විවිධ ආයතන ස්ලයිඩ් ඇන්ඩ් ට්‍රස්ට් වගේ ඒ වගේ පුද්ගලික ආයතන මේ විදිහට අද වෙනකොට සාර්ථක ලෙස මේ කඩුලාන උගා කිරීමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්ක හෝ නොමැතිව සාර්ථක ලෙස මේ කඩුලාන උගා කිරීම මේ වනට ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක අපිට හොඳ ලකුණක් අපිට අවශ්‍ය වෙන්නේ අතරම අනාගතය සඳහා හොඳ අර අපි අපේ ප්‍රතිඵලදායක ලෙස මේ වගාවන් නැති කරලා එයින් මම හිතන්නේ රටටත් ජනතාවටත් හොඳ යහපත්
ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්න හැකියාවක්. මෙච්චරයි මට ඇත්තටම මගේ සරලව මේ කරුණ ඉදිරිපත් කරේ. ඒ වගේම මෙතන තව විද්වත් මඩුල්ලක් තියෙන හින්දා මම හිතන්නේ අපිට ඉස්සරහදී මේ සම්බන්ධයෙන් මීට වඩා විද්‍යාත්මකව කතා කරන්න පුළුවන් වෙයි. ගොඩක් ස්තුතියි සත්‍යසිංහ මහතා. ඒ වටිනා තොරතුරු සහ කරුණු වලට. අතන මම හිතනවා කඩලාන පරිසර පද්ධතියට අදාළ විවිධ තේමාවන් කීපයක් පිළිබඳවම අපිට කරුණු ගණනාවක් දැනගන්න එහරහා පුළුවන්කම ලැබුණා. ඉතින් අපි සමග සම්බන්ධ වෙලා ඉන්න කට්ටියටත් ප්‍රශ්න යොමු කරන්න පුළුවන් තව ස්වල්ප වේලාවකින්. ඊළඟට අපේ සාකච්ඡාව යොමු වෙන්නේ කඩලාන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට. එතකොට කඩලාන තවාන් ඒ වගේම කඩලාන පරිසර පද්ධති වල ජීවනෝපාය අවස්ථාවන් පිළිබඳව ඉතින් මේ සඳහා සවිස්තරාත්මක විස්තරයක් ඔබත් සමග බෙදා ගැනීමට මම ආරාධනා කරනවා කඩලාන පරිසරවේදී සහ පර්යේෂක ආචාර්ය මනෝජ් ප්‍රසන්න මහතා. මම ස්ක්‍රීන් එකට පුළුවන් නේ ෂෙයා කරන්න. ඔව් පුළුවන්. හොඳයි සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. මම ඇහෙනව නේද? ඔව් අපිට ඇහෙනවා. හරි. ඒ වගේම තාමත් සුවන්ත වෙනවා මේ වගේ කඩලාන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ස්ලයිකන් ට්‍රස්ට් ආයතනයේට කඩලාන සංරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂ සතුරුසිංහ මහත්මයාට සහාය කණ්ඩායමට ඒ වගේම මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් තාමත් ස්තුතිවන්ත වෙනවා. එතකොට මේ කඩලාන සම්බන්ධයෙන් දැන් මොහොතකට කලින් සතුරුසිංහ මහත්මයා දැනුවත් කරා සම්පූර්ණ පරිසර පද්ධතිය ගැන අදහසක් දුන්නා. එතකොට මේ පරිසර පද්ධතියෙන් ගන්න ප්‍රයෝජන සහ පරිසරයේ වැදගත්කම ඒකම මේවට වර්තමානයේ තියෙන තර්ජන. එතකොට මගේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ මේ තියෙන කාලයත් එක්ක කඩලාන අපි කොහොමද රෙස්ටෝර් කරන්නේ, එහෙම නැත්නම් හායනයට ලක් වූ කඩලාන පරිසර පද්ධතියක් නැවත ප්‍රතිස්ථාපනය කරගන්නේ කොහොමද කියන එක තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. එතකොට ඒකම තවන් කොහොමද කරගන්නේ, ඊට පස්සේ මොනවද මේ කඩලාන පරිසර පද්ධතියත් එක්ක තියෙන සංරක්ෂණ ක්‍රියාමාර්ග අපි මොනවද අරන් තින්නේ සංරක්ෂණය කරන්න, ඒ වගේම කඩලාන පරිසර පද්ධතියත් එක්ක අපිට තියෙන අපේ ජීවිකාව ගෙනියන්න නැත්නම් අපිට ආදායමක් ගන්න වැදගත් වෙන්නේ කොහොමද, මොන වගේ දේවල්ද කරන්න පුළුවන්, සාමේ කඩලාන පරිසර පද්ධතිය පරිසර සංචරණය එක තුඩ මාතෘකාවට සම්බන්ධයි, එක කොහොමද මේක සංරක්ෂණය කරගන්න දායකත්වයක් ලබා දෙන්න කියලා. ඔය කරුණු කිහිපය තමයි මම මේ කෙටි වෙලාවේ උඩට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් කඩලාන පරිසර පද්ධති ගැන කතා වුණා. ඒකම කඩලාන පරිසර පද්ධතිය තර්ජනයට වෙලා තියෙන්නේ කියලා කතා කරා. ඒ වගේම අපේ ලංකාවේ කඩලාන අපිට දැන් ඉතුරුලා තියෙන හෙක්ටයාර් 15000කට ආසන්න ප්‍රමාණයක් තමයි අවසාන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිම් ගත කිරීම එක්ක අපිට හම්බ වෙන්නේ. එතකොට මොනවා හරි මේ කඩලාන පරිසර පද්ධති තව අපිට අනාවරණයක් වෙනවා UCN ආයතන මගින් කියනවා මීට අවුරුදු 30කට 40කට එහා පැත්තේ හෙක්ටයාර් 25000ක් විතර තිබිලා තියෙනවා. දැන් 10000ක් විනාශ වෙලා තියෙනවා. මෙන්න මේ 10000 රෙස්ටෝර් කරන්න පොඩි වැඩසටහනක් පරිසර අමාත්‍යාංශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකතු වෙලා තව ආයතන කිහිපයක් එක්ක වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා වෙනම කාර්යසාධක බලකායක් පිටවල තියෙන අමාත්‍යාංශයේ දැන් අර සර් කිව්වා වගේ ගයිඩ්ලයින් එකක් හදාගෙන යනවා රෙස්ටෝර් කරන්නේ කොහොමද. නැත්නම් මම එතනින්ම පටන් ගන්නම්. එහෙම ගයිඩ්ලයින් එකක් හදීමේ අවශ්‍යතාවයක් ඇතුනේ ඇයි කියන එක කඩලාන දැන් අපි දන්නවා 2005න් පස්සේ විශේෂයෙන් සුනාමියෙන් පස්සේ ඉතාමත් විශාල විදිහට කඩලාන ලංකාවේ වවන්න පටන් ගත්තා. නිකන් කීමට කියනවා මේ ආපු සල්ලි වලින් කඩලාන වැවුවා නම් අපිට සිංහරාජිත් කපලා කඩලාන වවන්න තරම් සල්ලි හම්බුණා. විශාල සංඛ්‍යාවක් පිරිසක් එකතු වෙලා මේ විවිධාකාරයෙන් කෙටි කාලීන ව්‍යාපෘති හරහා කඩලාන වවන්න පටන් ගත්තා. නමුත් අද වෙනකොට බැලුවම අපි මෙහෙම වවපු කඩලාන ඒ පරිසර පද්ධතිය රේඛා වෙලා තින්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. 10%ක්වත් හොයන්න බෑ මේ අර නැවත වගා කරපු තැන්වල. ඉතින් ඒකට හේතුව හොයාගෙන බලනකොට තමයි කඩලාන නිකන් කවුරුත් අර
කැමැත්තෙන් කැප වෙලා අවශ්‍යතාවය හඳුනගෙන හිටවන පිරිස ඉතාමත් අල්පයි. ආයතන එකක් දෙකක් කරෙන්න. ඒකට මෙන්න මේ හේතු නිසා තමයි කඩුලාන හිටෙව්වට ඒකේ සස්ටේනබිලිටි එකක් නැතුවනේ අපිට. එතකොට නගේ රෙස්ටෝරේෂන් වලට අපිට උඩ අපි හොයන්නේ යම්කිසි ස්වභාවික හේතුවක් නිසා විනාශ වෙලා ගියා හරි. එහෙම නැත්නම් මානව ක්‍රියාකාරකම් අපි දන්නවා ඉස්සෝෆාමා දන්න. එහෙම නැත්නම් විවිධාකාර කාර්යයන් සඳහා කඩුලාන කපනවා. අන්න ඒ වගේ විනාශ වෙලා ගියපු පරිසර පද්ධතියක් නැවත යථාවත් කරන්න තමයි අපි මේ කඩුලාන පරිසර පද්ධති පුනරුත්ථාපනය එහෙම නැත්නම් නැවත වගාව කියලා හඳුන්වන්නේ මේ රිහැබිලිටේෂන් රෙස්ටෝරේෂන් කියන වචන දෙක රීප්ලාන්ටිං කියලා වචන තුනක් පාවිච්චි කරනවා. මේ තුන එකිනෙකට වෙනස් වචන තුනක්. නමුත් මට ලොකු කාලයක් නැති නිසා මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි සාමාන්‍ය වශයෙන් දැනගමු කඩුලාන විනාශලා ගිය පරිසර පද්ධතියක් අපි කොහොමද නැවත තත්ත්වයට පත් කරන්න කියන එක තමයි මේ රෙස්ටෝරේෂන් එහෙම නැත්නම් අපි මේ කරන කාර්යය. එතකොට උදාහරණයක් විදිහට ගත්තත් ඉස්සෝ කර්මාන්ත ශාලාව ඉස්සෝ අපි ෆාම් එකක් සඳහා ගන්න කඩුලාන පරිසර පද්ධතියක් විනාශ කරපු එකක්. ඒ ඉස්සෝ ෆාම් එක අතෑරියට පස්සේ අපිට පුළුවන් නැවත වගා කරන්න. හැබැයි ඒක ලේසි පහසු ක්‍රියාවක් නෙමෙයි. කඩුලාන ටික විනාශ කළා ඉස්සෝ ෆාම් එකක් හදන්න පුළුවන් සති දෙක තුනක් ඇතුළත. මැෂින් කීපයක් දාගෙන හරි. හැබැයි අපිට ඔය ඉස්සෝ ෆාම් එක අතෑරියට පස්සේ අර තිබිච්ච කඩුලාන පරිසර පද්ධතිය නැවත ගේන නම් ඉතාමත් අමාරු කාර්යභාරයක්, ඉතාමත් විද්‍යාත්මක කළ යුතු දෙයක්, ඉතාමත් හිමින් වෙන දෙයක්. අඩුම ගානේ අවුරුදු 15ක් 20ක් යනවා. ඒක නිකන් අර ඒකේ මූලික අධ්‍යයන සාර්ථක කරගන්න. අපි කපන්නේ සමහරට අවුරුදු 100ක් 50ක් පරණ වගේ පරණ කඩුලාන පරිසර පද්ධතියක්. ඒතකොට ඒක යථා තත්ත්වයට පත් කරගන්න ආරම්භ කරන්න අර මූලික වැඩ කටයුතු ටික අවසන් කරලා පැල ටික යම් මට්ටමකට ගන්නත් අපිට අවුරුදු 10ක් 15ක් විතර යනවා. හැබැයි ඒක විනාශ කරන්න අපිට යන්නේ සති දෙක තුනක් විතරයි. නොය මූලික කරුණු ටිකත් එක්ක මම ඉස්සරහට යන්නම්. එතකොට සමහර අය තෝරගන්නවා ඔය අපි රීප්ලාන්ටින් කියන එකක් මම දාලා තියෙනවා. කඩුලාන නොතිබිච්ච තැන්වල කඩුලාන හිටවන්න යනවා. ඒ හිටවන්නේ නැද්ද අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඇයි මෙතන මෙතෙක්කල් කඩුලාන හැදුන්නේ නැත්තේ? මොකක් හරි හේතුවක් ඇති. ඒ හේතුන් දැනගෙන හිටුවේ නැත්නම් අපිට සමහරට මේ සාර්ථක වෙන්නේ නෑ. අපි ඕන තරමක් උදාහරණ තියෙනවා මේ කඩුලාන රෙස්ටෝරේෂන් එහෙම නැත්නම් මේ වැඩසටහන් කරද්දී අපි දකිනවා ගොඩක් හිටවපු තැන් සමහරලාට අද හිටවනවා ඊට පස්සේ හොයන්න යන්නෙත් නෑ. මාස 6ක් අවුරුද්දක් යනකොට ඒ ටික මැරලා යන ගිහපු ස්ථාන අනන්තවත් තියෙනවා. එතකොට සමහරලාට පැල 100ක් හිටවම පැල 25ක් 30ක් හැදෙනවා. ඊටු ටික මැරලා යනවා. ඔය හිටවල අද හිටවල අතෑරලා දාලා හරියන්නේ නැහැ. කඩුලාන නැවත වගාව දීර්ඝ කාලීනව සැලසුමක් සහිතව කරන්න ඕන දෙයක්. එතකොට මේ කඩුලාන විනාශ ගියාට වෙච්ච පරිසරයක් ස්වභාවික තත්ත්ව අපිට දෙන්න පුළුවන් නම් ඒක ස්වභාවිකවම හැදෙනවා. අපි මේක නැචරල් රෙස්ටෝරේෂන් කියලා කියනවා. එහෙම නැත්නම් නැචරල් රීජනරේෂන් කියලා කියනවා. එන්න මේ කාර්යය තමයි දැන් ගොඩක් වර්තමානයේදී ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, මියන්මාර් වගේ රටවල් කරගෙන යන්නේ. හේතුව තමයි විශාල වේදමක් දාලා පැල හිටවන්න ඕනේ. හැබැයි අර පරිසර පද්ධතිය කලින් තිබුණු තත්ත්වයට යාට අවශ්‍ය ජලය එන එක සහයේ රෝපණ ද්‍රව්‍ය ජලය හරහා එන විදියට සලස්වනවා. හැබැයි අපි ලංකාවේ මේක උත්සාහ ගත්තට කරන්න ගැටලුවක් තියෙනවා. අපිට අපේ කඩුලාන විනාශ කරපු තැනක බීජෙන්න තියෙන ඉඩකඩ අඩු. ඒ කියන්නේ අපිට විශාල කඩුලාන පරිසර පද්ධති නෑ. අර මම කලින් කිව්ව රටවල් වල ගත්තම හෙක්ටයාර් 10,000 ගණන් එක තැන තියෙනවා. එතකොට ඒවෙන් විශාල ප්‍රමාණයක් බීජ නිෂ්පාදනය කරලා මේ කපන කාණු හරහා එළවල් හරහා අතුලට ඇවිල්ලා පැලවීමේ හැකියාව තියෙනවා. නමුත් අපිට එච්චර විශාල කඩුලාන පරිසර පද්ධතියක් නැති නිසා ටික කාලයක් යනවා. ටිකක් අමාරුයි මේ නැචරල් රීජනරේෂන් කියන කාර්යය සිදු වෙන්න යන්නේ. තාමත් විශාල කාලයක් යනවා. නමුත් ඒ කාල අතරවාරයේදී වෙන හානි වෙන්න පුළුවන් පරිසර පද්ධතියට. එතකොට මේ දකින්නත් මේ ස්ලයිඩ් එකට පස්සේ අවුරුදු ගානකින් ඒ ස්ථානය බැලුවම සම්පූර්ණයෙන් කඩුලාන වලින් වැහිලා. ඒත් මේගොල්ලෝ පැල හිටුවේ නෑ මෙතන. අවශ්‍ය වටපිටාව හරිගස්සපු විතරයි කරලා තියෙන්නේ. මේ ඉන්දියාවේ කරපු පර්යේෂණාත්මක රෙස්ටෝරේෂන් එකක්. එතකොට රෙස්ටෝරේෂන් කියන්නේ මොකක්ද කියලා දැන් අදහසක් ඇති. මොකක් හරි විනාශ වෙච්ච ස්වභාවික වෙන්න පුළුවන්, මානව ක්‍රියාවක් හේතුවෙන් වෙන්න පුළුවන් පරිසර කඩුලාන පරිසරයක් නැවත යථා තත්ත්වයට පත් කරගන්න කරන ක්‍රියාදාමයක්. එතකොට මේ වගේ ක්‍රියාදාමයක් අපි කරද්දී මේක එකපාරට කරන්න අමාරුයි. විනාශ වෙච්ච පරිසර පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කාර්යයන් කිහිපයක් තියෙනවා. එතකොට මේ වගේ වැදගත්කම් අඳුන ගන්න ඕනේ ඉස්සල්ලාම. එතකොට මේකේ තියෙන වැදගත්කම් අතරට එනවා පරිසර පද්ධතියේ තිබිච්ච පරිසර සේවාවන් යලි දමා දෙන්න. විශාල කඩුලාන පරිසර පද්ධතියකින් අපිට ලැබෙන සේවාවන් අනන්තයි. කලින් දේශනාවේ සඳහන් කරා පැහැදිලිව
එතකොට ඒ වගේ සේවාවන් ටික අපිට නැවත ලබා දෙන්න. එහෙම නැත්නම් මේ නැති වෙලා ගිහපු ජෛව විවිධත්වය නැවත ප්‍රතිස්ථාපනය කරගන්න. එකම මේ ප්‍රදේශයේ පාංශු සංරක්ෂණය සහ පාංශු කාදනය වෙනක වළක්ව ගන්න. ඒ වගේ දේවල් ඇතුළුව අනිත් වැදගත්ම කාර්යය තමයි වර්තමානයේදී විශේෂයෙන් කතා කරන දෙයක්. කාබන් විශාල ප්‍රමාණයක් තිර කිරීම සහ ගබඩා කරගන්න. කලින් දේශනේ සඳහන් වුණා. ඒතකොට මේක නිසා මේ දේශගුණ විපර්යාසය අවම කරගන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද කඩලාන පරිසරය සාමාන්‍යයෙන් අනිත් වනාන්තර පරිසර පද්ධතියකට වඩා සාපේක්ෂව 4 ගුණයක් 5 ගුණයක් විතර කාබන් තිර කර ගැනීම සහ ගබඩා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් අපි සිංහරාජ්‍යය ගත්තොත් හෙක්ටයාරයක තියෙන කාබන් ගාන ගණනය කරොත් ටොන් 200ක් 300ක් විතර. ඒ හැබැයි කඩලාන පරිසර පද්ධතියක අපේ ලංකාවේ 500 නම් 1000 දක්වා අපිට හම්බ වෙනවා. තෙත් කලාපෙට වැඩිපුර තියෙනවා. දීර්ඝ කලාපෙට ගියොත් 500ක් 600ක් වගේ හෙක්ටයාරයක තැන්පත් වෙලා තියෙනවා කාබන්. එතකොට අපි කඩලාන හෙක්ටයාරයක් විනාශ කරනවා කියලා කියන කාබන් ටොන් 500ක් වායුගොල්ලට මුදා හැරියා හා සමානයි. එතකොට මෙන්න මේ කරුණු සැලකිලිට ගන්නවා නම් අපි හිතවන්නේ එහෙම නැත්නම් මේ රෙස්ටෝරේෂන් වලට යන්නේ මෙන්න මේ දේවල් කරන්න නම් එතකොට මේවා නැවතත් එනවද කියන එකත් අපි බලන්න ඕනේ. අපිට කොහෙන් හරි සල්ලි ටිකක් හම්බ වෙලා අක්කරයක් විතර ඉඩමක් වෙන් කරගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අයිති හරි වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපි දවසක් ගිහිල්ලා කඩලාන් ටික හිටවලා අපි අනිත් පැත්ත හැරලා එනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. නිකන් අනවශ්‍ය වියදමක් සහ ඒ පරිසරයට කරන තවත් දැමේජ් එකක් විතරයි. මොකද මේ පැලහිටවද්දි පොලිතීන් සෑහන ප්‍රමාණයක් අපි හිතන්න ගේන් දානවා. අපි වාහන වලින් උතන්ට යනවා වගේ විවිධ කාර්යයන් සඳහා වෙන හානියක් සිදු වෙන්නේ නැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒක බැලුවේ නැත්තම්. ඒකවල කඩලාන පරිසර පද්ධතියක් යථා තත්ත්වයටපත් වෙනකොට මේ පරිසරයත් එක්කම මේකට සත්තු කලින් හිටපු සත්තු මේක ටික ටික ඇදීමට එන්න පටන් ගන්නවා. ඒතකොට මේ වගේ සත්තු වෙනකොට මේගොල්ලෝ පරිසර රතිවිච චක්‍රීකරණයන් පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ ආහාර වලට මේ කාබනික ද්‍රව්‍ය අරගෙන මල ද්‍රව්‍යත් එක්ක කාබන් එක ද්‍රව්‍ය කොටස් වලට වඩපත් කරනවා. ඊට පස්සේ ඒව මත යපෙන තව කොටසක් ඉන්නවා. ඔය වගේ අර තිබිච්ච පරණ ආහාර ජාල එහෙම නැත්නම් ඒ තිබිච්ච සංකීර්ණ පරිසර පද්ධතියට කාලයක් යද්දී වෙනවා. මෙන්න මේ දක්වා අපි මොන්ට කරන්න ඕනේ කඩලාන හිටවනවා නම්. එතකොට මේ පරිසර පද්ධතියක් ප්‍රතිස්ථාපනය කරනවා නම් අපි තාමත් සැලකිලිමත් යුතු කාරණා කීපයක් තියෙනවා. මේවා ගැන සඳහන් කරනවා නම් එකක් තමයි මේ විනාශ වෙන්න කලින් එහෙම නැත්නම් පෙර පැවති කඩලාන පරිසර පද්ධතිය පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න ඕනේ. එතන මොනවද කලින් තිබිච්ච විශේෂ? ඒකට අපි ගොඩක් වෙලාවට කඩලාන හිතවනවා කියලා ගොඩක් වෙලාවට බහුතරයක් කරන්න අපි දකින්න රයිසෝෆෝරා විශේෂයේ කඩලාන මොකද ඒවා හදාගන්න ලේසි ගිහින් හිටවන එක. එතකොට ගොඩක් වෙලාවට මොනෝකල්චර් එකක් එහෙම නැත්නම් එකම විශේෂයේ කඩලාන විශාල සංඛ්‍යාවක් අපි හිටවල. නමුත් අපි බලන්න ඕනේ මේ රෙස්ටෝරේෂන් කියන්නේ ඒකම තමයි. මෙතන තිබිච්ච පරණ පරිසර පද්ධතිය යථා තත්ත්වයට ගන්න උත්සාහයක් තමයි අපි ගන්නෙ. එතකොට කලින් තිබිච්ච පරිසර පද්ධතියේ මොනවද තිබුණේ? එතකොට මෙතන විනාශ ගිහපු පරිසර පද්ධතියක අපිට හොයන්න බෑ කලින් තිබුණේ මොනවද කියලා. එක තොරතුරක් ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් දැනගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් අහන්න පුළුවන් මොන වගේ දේවල් තිබුණේ. එහෙම නැත්නම් මේ පිළිබඳ තිබිච්ච පර්යේෂණ පත්‍රිකා ආධාරයෙන් අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට තමයි අපිට කරන්න තියෙන්නේ මේ අවට තියෙන කඩලාන පරිසර පද්ධතිය අධ්‍යයනය කළා ඒ වගේ අදහසක් ගන්න පුළුවන් මොන වගේ පරිසර පද්ධතියද මෙතන තියෙන්නේ නැත්තේ මොන වගේ කඩලාන විශේෂද මේ විනාශ වෙච්ච ප්‍රදේශයේ තිබුණ කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ ජල වහන රටාව පිළිබඳ තාමත් වැදගත් අවබෝධයක් ගන්න එක. දැන් මේ පරිසර පද්ධතිය වෙනස් වුණාට පස්සේ අර එන හයි ටයිඩ් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒකට මොනවා හරි බාධක ඇතිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ෂාවත් ජලය වෙලා බ්ලොක් වෙන්න විදියට පරිසරය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒතකොට අපි ඒවා අඳුරගෙන ඒවා අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කරන උත්සාහය වැඩක් නැති වෙන්න පුළුවන්. ඊළඟට තමයි මොනවද වර්තමානයේ ස්වභාවය මේවා පෙර පැවති ස්වභාවය පිළිබඳ මන අවබෝධයක්. කියන්නේ පරණ වර්තමානයේ දැන් තියෙන තත්ත්වය බලලා අපිට අදහසක් අරගෙන ගන්න ඕනේ මෙන්න මේ වගේ පරිසර පද්ධතියක් තුන මෙන්න මේකට මේ දේවල් අපි එකතු කරන්න ඕනේ මෙතන රෙස්ටෝරේෂන් එකට කලින්. ඊළඟට ගත්තන් පස්සේ පරිසර පද්ධතියේ ජල වහන රටාව වෙනස් කර ඇති ආකාරය. දැන් අපි කියමු දැන් වෙනසක් වෙලා තිනවා. නමුත් කොහොමද කියලා හොයාගන්න බැරුව හරියන්නේ අපි දැනගන්න ඕනේ මෙතන කොහොමද වෙනස් වෙන්නේ? කොතනින්ද බ්ලොක් කරලා තියෙන්නේ? කොතනින්ද ජල මාර්ග වෙනස් කරලා තියෙන්නේ? ඒවා අඳුරගෙන අර පරණ තිබිච්ච තැනට ගේන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. ඒක තමයි නියම ස්වභාවික තත්ත්වය එන්නේ. එතකොට පරිසර පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කරන සුදුසු ආකාරයේ සැලැස්මක් අපිට තියෙන්න ඕනේ. එකක් තමයි පරිසර පද්ධතියක් අපි රෙස්ටෝර් කරන්න යනවා නම් අපි කොහේ හරි ඉඩමක් අරගෙන මෙතන හිටවන්න කියලා අවසර අරගෙන ගිහින් හිටවන එක නෙමෙයි කරන්න ඕනේ.
අපි සැලැස්මක් හදා ගන්න ඕනේ කලින් කිව්වා වගේ තොරතුරු ටික ගන්න ඕනේ ඊට පස්සේ පසේ ස්වභාවය බලා ගන්න ඕනේ ජල වාහන රටාව බලා ගන්න ඕනේ ඊට පස්සේ මේකට ගැලපෙන පැල මේ විශේෂ ටික අපි හදා ගන්න ඕනේ ඒක දවසෙන් දෙකකින් අපිට කරන්න බෑ තවාණක් දානවා මාස 4 ඉඳන් මාස 6ක් 8ක් වගේ යනවා සමහර විශේෂ හැදෙන්න. එතකොට හැම එකක්ම එකම වේගයෙන් හැදෙන්නේ නැහැ. සමහර විශේෂ දෙනවා මාස 8ක් 10ක් යනවා තවාණේ තියා ගන්න ඕනේ පැලයක් හිටවන මට්ටමට එන්න. එතකොට මේ සැලැස්මක් නැති වුණොත් අපි ඉඩම තියෙනවා සල්ලි තියෙනවා හිටවන්න ඕන කමක් තියෙනවා අර වටපිටාවත් හොයාගත්ත ඔක්කොම කරගත්තා හැබැයි දැන් අපිට පැල ටික නැහැ. ඒක නිසා අපි මේක සැලැස්ම මුලින්ම හදා ගන්න ඕනේ. පළවෙනිට අපි දාන්න පරිසර පද්ධති ස්ථානය හොයාගන්න එක. ඊට පස්සේ පරිසර අධ්‍යයනය කරගන්න එක. ඒ අධ්‍යයනය කරලා ඒකේ තියෙන අඩුපාඩුකම් ටික මොනවද දිනු ගන්න ඕන ටික හඳුනා ගන්න එක. ඊට පස්සේ අදාළ විශේෂ වලට අනුව නර්සරියක් හදා ගන්න කියන නැත්නම් පැල ගන්න වෙන ක්‍රමයක් හොයාගන්න. කොන්නේ කරුණු ටික සම්පූර්ණ කරගෙන තමයි අපි මේ වැඩේට යන්න ඕනේ. එතකොට මේ නැවත ප්‍රතිස්ථාපනය කරනකොට ආසන්න තියෙන පරිසර පද්ධතියේ අධ්‍යයනය කරලා ඒක ආදර්ශනය කරන්න කියලා අපි කියනවා. රෙෆරන්ස් මොඩල් එකක් විදිහට අපිට ගන්න පුළුවන් ළඟම තියෙන කඩලාන පරිසර පද්ධතිය. එතකොට මේ පරිසර පද්ධතියේ තියෙන දැන් අපිට හිතමු දැන් එතන විශේෂ 25ක් අපේ 21යි තියෙන්නේ එතන හම්බුණා එක ජාතික එක විශේෂයක් ගස් 25ක්. තව එක ගස් 200ක් තියෙනවා. තව එක ගස් 5යි 6යි තියෙන්නේ. තව එකක් තියෙනවා සමහරලාට එක ගහක් තියෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ තියෙන කොම්පොසිෂන් එකත් පොඩ්ඩක් දුරට මේන්ටේන් කරගන්න. අපි විශේෂ පහක් අඳුරගෙන ඒකෙන් විශේෂ එක විශේෂයක් විශාල සංඛ්‍යාවක් කියලා ඉතුරු ඒවා ගස් දෙක තුනක් හිටවන එක නෙමෙයි. අර තියෙන කොම්පොසිෂන් එක පොඩ්ඩක් බලලා හිටව ගන්න ඕනේ. ඊට පස්සේ ඒකම තමයි රෙස්ටෝරේෂන් ප්ලෑන් එක වගේම තමයි අපිට මොනිටරින් ප්ලෑන් එකකුත් හරි ගස්ස ගන්න ඕනේ. අපිට පුළුවන් නම් අපි අක්කර දෙකක හිටවනවා නම් හෙක්ටයාර් එකක වගේ හිටවනවා නම් පොඩි පොඩි ප්ලොට් කීපයක් ගහලා අපි තියාගන්න මේක මොනිටරින් වලට. කොච්චර growth rate එකක් තියනවද කීයක් මැරුණාද මැරෙන්න හේතුව මොකක්ද අතු බෙදෙන්න කොච්චර කාලයක් ගියාද ඊට පස්සේ මල් හැදෙනවා නම් කොච්චර කාලෙන්ද මල් හැදුනේ මොනවා හරි සත්තුන්ගේ තර්ජනයක් එනවද ඊට පස්සේ මේ පරිසර පද්ධතියේ මේ ප්ලොට් එක ඇතුළේ බොහොම හරි සත්තු එන යන ඉන්ටරැක්ෂන් එකක් තියනවද ඔය සියල්ලම අපි මොනිටර් කරගන්න ඕනේ එතකොට තමයි අපි කරන වැඩේ විද්‍යාත්මකව කාටට ලෝකෙට දෙන්න පුළුවන් අවස්ථාව වෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් කඩලාන පරිසර පද්ධතියත් නියමාකාරයෙන් යන එක අපිට බලාගෙන ඒක අඩුපාඩු හරි ගස්සගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එතකොට දැන් කඩලාන පරිසර පද්ධතියක් සංරක්ෂණය කරගන්න මොනවද තියෙන අපිට තියෙන තත්ත්ව එහෙම නැත්නම් අවස්ථා potential ways in which mangroves ecosystem could be protected. මෙන්න මේ කඩලාන පරිසර පද්ධතිය ගත්තම අපිට ගොඩාක් අවස්ථාවන් තියෙනවා මේක සංරක්ෂණය කරගෙන මේකෙන් ප්‍රයෝජනය අරගෙන ඒකම අපි අධ්‍යාපනයත් ඔය තුලින් ලබාගෙන වැඩ කරගෙන යන්න ආරක්ෂාව කඩලාන පරිසර පද්ධතියේ ආරක්ෂාව ගත්තොත් එකක් තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත විශාල කඩලාන පරිසර පද්ධති ප්‍රමාණයක් 100කට අසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ විදියට ගැසට් කරා ඒ වගේම කොටසක් අයිති වෙන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉතසුළු ප්‍රමාණයක් වනජීවි සංරක්ෂණයට තියෙන්නේ පුළුවන් තරම් බහුවිධයේ ගැසට් කළා දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි විශාල කඩලාන ප්‍රමාණයක් අයිති වෙන්නේ. එතකොට කඩලාන ආරක්ෂා වෙනවා වනජීවි ආඥාපනතෙන් ආරක්ෂා වෙනවා වන සංරක්ෂණ ආඥාපනතෙන් FFP Flora and Fauna Protection Ordinance එක හරහා කඩලාන විශේෂ කීපයක් ආරක්ෂා වෙනවා. ඊට අමතරව වෙල්ල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නැක්ට් එක හරහා තව කොටසක වෙල්ල කලාපයේ තියෙන මීටර් 300ක ඇතුළත කඩලාන පරිසරයට යම් ආරක්ෂාවක් තියෙනවා. ඊට අමතරව එන්වයරන්මන්ට් ඇක්ට් එකේ නෝත් යම් කිසි ආරක්ෂාවක් ලබා දීලා තිනවා කමහර කඩලාන පරිසර පද්ධතිය වලට. ඒත් මේ ආරක්ෂා කරන නීති වලට වඩා ඇත්තටම අවශ්‍ය තරම් නීති තියෙනවා. ඊට වඩා වැදගත් බලවත්ම දේ තමයි අපි ජනතාවත් එක්ක වැඩ කරලා අවට ජනතාවත් එක්ක වැඩ කරලා ඒගොල්ලොන්ට මෙන්න මේ කඩලාන පරිසර පද්ධතියේ වටිනාකම කියලා දීලා ඒ හරහා ඒගොල්ලන්ට යම් කිසි බෙනිෆිට් එකක් යන විදිහට එහෙම නැත්නම් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහ සකස් කරලා දීලා මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න කියන එක තමයි තාමත් වැදගත්. පරිසර පද්ධතියත් ආරක්ෂා වෙන්න ඕනේ, මිනිසුත් ආරක්ෂා වෙන්න ඕනේ. පරිසර පද්ධතිය අවශ්‍යතාව ටිකත් අපි දෙන්න ඕනේ. ඒක මිනිසුන්ටත් මේකෙන් ඒගොල්ලොන් ඉල්ලන දේවල් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට තමයි තිරසාර විදිහට මෙන්න මේ පරිසර පද්ධතිය රැකෙන්නේ. එතකොට අනිත් එක තමයි දැන් මේ එක්කම අපිට පුළුවන් ඔය කඩලාන පරිසර පද්ධතිය මේක ඇත්තටම රෙස්ටෝරේෂන් වලට අදාළ කැලලක් තමයි. රෙස්ටෝරේෂන් වලදී අපි පොඩ්ඩක් හිතන්න ඕනේ අපි කඩලාන හිටවන තැන වෙන සතෙක්ගේ ආහාර ලබා ගන්න. එහෙම නැත්නම් වාසස්ථානයක් වෙනවද?
ගොඩක් වෙලාට මේ ඉන්න තනියඬු කකුලුවා කියන එක්කෙනා කඩුලානේ තියෙන බොහොම ඕපන් ස්පේස් වල තමයි ඉන්නේ. එතකොට අපි කඩුලාන පරිසරයක ඕපන් ස්පේස් එකක් දැක්ක ගමන් ගොඩක් වෙලාට ටෙම්පරරි හැදෙන මඩ් ෆ්ලැට්ස් වල වගේ එහෙම නැත්නම් වැලි වලින් තියෙන ස්ථාන වල මේගොල්ලෝ කාලයකට වාසස්ථානය හදාගෙන මේ ප්‍රජනන කාලයට විශේෂයෙන් ඇඳිලා ඉන්නේ ඒ තැන්වල. එතකොට අපි එතන කඩුලාන හිතුවොත් මේ සතාගේ වාසස්ථානය අහිමි වෙනවා. ඒකම මේ ඉන්න ජලජ පක්ෂීන් නැත්නම් අපි කියන වේඩර්ස්ලා ගොඩක් වෙලාවට මේ ගුල් වල තියෙන සත්තු වාරගෙන තමයි කන්න මේගොල්ලෝ අනුවර්තන වෙලා තියෙන දිග කොටක් තියෙන්නේ. ඒතකොට අපි මේකේ කඩුලාන හිටවොදී මේ සතුන්ට ඒ හිටවල හැදෙන කඩුලාන පරිසරය තුළ ආහාර හොයා ගැනීමේ හැකියාවක් නැහැ. ඒතකොට ඒව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ බිමක් දැක්ක ගමන් කඩුලාන හිටවනවා එක වගේම මේ සත්තුන්ගේ පරිසරයත් ආරක්ෂා කරගන්න අපි දැනගන්න ඕන. මේ වගේ මඩ් ෆ්ලැට්. ඒතකොට මේ ගත්තොත් විශාල ඒරියා එකක් තියෙනවා. දැන් මේ යන ප්‍රදේශයේ තව ටික දවසක් යනකොට මේක සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. අපි මේක දකින්න හිඳිලා තියෙන කාලෙට නම් අපි හිතන මේ කඩුලාන හිටවන්න හොඳ තැනක්. හැබැයි හිතන්න පොඩ්ඩක් කල්පනා කරන්න මෙන්න මේ කඩුලාන මෙතන උඩ පැත්තේ අපිට පේනමායි මේ කඩුලාන දැන් අවුරුදු 50 60 පරණ ගස් තියෙන්නේ. ඇතුළට ගියාම. ඒකට මෙච්චර කාලයක් තිස්සේ මෙතන මේ කඩුලාන ස්වභාවිකව හැදුනේ නැහැ. ඒ කියන්නේ මේ කඩුලාන වලට සුදුසු පරිසරයක් නෙමෙයි. ඇත්තට මේක කාලයක් වතුරෙන් යට වෙනවා. කාලයක් ඔය වගේ අඩ වශයෙන් වතුර තියෙන කාලයක් තියෙනවා මාස 3-4ක කාලයක්. ඒ කාලේ සම්පූර්ණයෙන් මේ වගේ සත්තු ඇවිල්ලා ඒගොල්ලෝ පණුවෝ ඒ හැඳෙන කණ එක තමයි ඒගොල්ලන්ගේ ආහාර භෝජන විලාසයට තාමත් සපෝටිව් සිස්ටම් එකක් තමයි මේ තියෙන්නේ. ඒකෝර මේකේ අපි කඩුලාන හැට උදින් මේ පද්ධතිය වෙනස් වෙනවා. හැබැයි මේක වතුරෙන් යට වෙනකොට අපිට මේ කඩුලාන ටික බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඇත්තටම හැකියාවක් තිබ්බනම් මෙතන කඩුලාන හැදෙන්න මේ ස්ථානයේ කඩුලාන ස්වභාවිකව හැදෙනවා. මේ මෙතන මේ ඡායාරූප ගත්තේ මේ නන්දිකඩා කලපු එක කෙලවරක් මෙතන ඡායාරූප ගත්තේ તો එක්කෙනෙක් තෝරගෙන දුන්නා කඩුලාන ස්ථාන හොඳ ඊටවන් හොඳ තැනක් හම්බුණා කියලා කියද්දි අපි නිකන් යන් එහෙනම් බලන්න කියලා ගිහපු වෙලාවක තමයි මේ ස්ථානේ දැක්කේ. එතකොට මෙතන බලන්න නැතුව අපි තා කවන්න හිටවන්න කියලා කිව්වනම් හෙක්ටයාර් 10ක විතර එක දිගට කඩුලාන හිටවන්න තිබිච්ච ස්ථානයක්. නමුත් අපි ඒක අවසර දුන්නේ නැහැ හිටවන්න. මෙන්න මේ හේතුව කලින් කිව්ව හේතු නිසා. ඒකට අපි හොඳට කල්පනා වෙන්න ඕනේ අපි අනිත් අයගේ හැබිටැට් එකක් විනාශ නොකර එහෙම නැත්නම් ජලාශයක ජල ප්‍රදේශය ආවරණය නොවෙන්න අපි රෙස්ටොරේෂන් වලට ගන්න ඕනේ. ඒතකොට ස්ථානයක් තෝරගන්නකොට පාවිච්චි කරන පරිසර විද්‍යාත්මක න්‍යායන් කීපයක් තියෙනවා. මම පැහැදිලි වෙයිද නැහැ මම මේක කියන්නම්. ඒ වුණාට තෝරගන්න ස්ථානයේ පරිසර විද්‍යාත්මක සහ ජෛව විද්‍යාත්මක ඇගීමකට ලක් කරන්න ඕනේ. මෙන්න මේ ටික අපේ ගයිඩ්ලයින්ස් වලින් තමයි ඉන්නේ පරිසර අමාත්‍යාංශයෙන් හදන. ඊට පස්සේ තෝරගන්න ස්ථානයේ ජල වහන රටාව කලින් සඳහන් කරා. තෝරගන්න ස්ථානයේ පාංශු තත්ත්ව පරීක්ෂා කරන්න ඕනේ. අපි සමහරලාට දන්නේ අතෑරලා කාලයක් අවුරුදු 10ක් 15ක් වෙන කාර්යයකට පාවිච්චි කරන මේ පස සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඒ වගේ pH අගයන් acidity එක salinity එක ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. සමහරලාට salinity වැඩි වෙලා තියෙන්න පුළුවන්, salinity නැති වෙන්න පුළුවන්, pH අගය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒව බලන්න ඕනේ කඩුලාන හිටවන්න කලින්. දැන් මේ තියෙන මට්ටමේ කඩුලාන හිටවන්න පුළුවන්ද? එහෙම බැරි නම් කොහොමද මේ පස දිනු කරලා ගන්න කියන පිළිබඳ අදහසක් අපිට තියෙන්න ඕනේ හිටවන්න කලින්. ඊට පස්සේ මේ තෝරා ගන්න ප්‍රදේශයේ ඉන්න සමාජ වටපිටාව වෙන්න අයගේ සමාජ ආර්ථික තත්ත්වය සහ පරිසරය පිළිබඳ ආකල්ප ගැන අපි පොඩි අදහසක් ලබා ගන්න ඕනේ. සමහරවිට මිනිස්සු කැමති වෙන්න පුළුවන් උතන කඩුලාන ටිකක් හිටවන එක. සමහරවිට මිනිස්සු අකමැති උතන කඩුලාන හිටවන්නට. අපි ඒක දැනගෙන හිටවන්න ඕනේ. හොඳම උදාහරණය තමයි ඔයගොල්ලෝ මතක ඇති පහුගිය මේ වෙට්ලන්ඩ් එකකට මේ ඊපෙර දෙකන මීට කලින් අවුරුදු වෙට්ලන්ඩ් එකකට මට මතක විදිහට වන සංරක්ෂණ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෙක්ටයාර් 2ක 3ක විතර කඩුලාන හිටවුවා ලංකාවේ තියෙන ප්‍රධාන රැම්සා තෙත්බිමක ආන වෙළුන්දාවේ. හැබැයි සති කිහිපයක් ඇද්දී මිනිස්සු ගලවලා දැම්ම ඒක. ඒකට හේතුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙව්වෙත් නැහැ. ඊට වනිත් කට්ටිය හෙව්වෙත් නැහැ. මිනිස්සු ගමේ මිනිස්සු කැමති නැහැ මෙතන කඩුලාන හිටවන්න. මොකද මේ මිනිස්සුන්ට ওই ඉඩම අයිති කරගැනීමේ පොරොන්දු දෙනවා කියලා පොරොන්දුවක් දීලා තිබුණා. ඉතින් ඒ දේ හොයන්නේ නැතුව කරාම මිනිස්සු ගමේ මිනිස්සු කැමති වුණේ නැහැ. මේක මිනිස්සු ගලවලා දැම්මා. පස් දෙනෙක් විතර හිරිත් ගියා. නමුත් ඒ විරෝධය ඒ විදිහට ආවා. එතකොට අපි දැනගන්න ඕනේ මොකද අපි හිටුවට පස්සේ ගලවලා දාලා පස්සේ යන්නේ කමන්නේ කියනකොට වැඩක් නෑ. අපි හිටුවේ ගලවලා ඉවරයි. කලින්ම අපි දැනගන්න ඕන මෙතන රෙස්ටෝ කරලා කමන්නේ නැද්ද, මිනිස්සුන්ගේ වටපිටාව මිනිස්සුන් මේ සඳහා තියෙන අවධානය අවබෝධය ඔය වගේ තියෙන කොට බලා ගන්න ඕනේ. ඊට පස්සේ නීතිමය අයිතිය අපි බලා ගන්න ඕනේ. මේක අයිති වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද එහෙම නැත්නම් වයිල්ඩ් ලයිෆ් ඩිපාර්ට්මන්ට් එකටද එහෙම නැත්නම් රජයේ දිස්ත්‍රික් ලේකම්ට ප්‍රාදේශීය ලේකම්ට ඒවා බලාගෙන අදාළ ආයතනත් එක්ක එකතු වෙලා නීත්‍යානුකූලව
හිටවන්න ඕනේ. ගොඩක් වෙලාවට කියන්නේ මම දකින්න හොඳම දේ තමයි හිටවද්දී අනිවාර්යයෙන්ම මොකක් හරි හිටවන ආයතනය. ඒහා සම්බන්ධ රාජ්‍ය ආයතන. ඊට පස්සේ මේ පිළිබඳ දැනුමක් තියෙන පිරිසක් සහ ගම කියන හතරම සම්බන්ධ වෙන්න ඕනේ. මේ වගේ හරි සාර්ථක රෙස්ටොරේෂන් එකක් කරන්න හොඳ සැලැස්මක් එක්ක අපි යන්න ඕනේ. එතකොට පොඩි වෙලාවක් මම ගන්නම් කඩලාන තවාන ගැන කතා කරන්නයි මේක මෙහෙම කතා කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි ටිකක් වෙලාවක් යන දෙයක්. නමුත් අදහසක් දෙන්න මේ තවානක් අපිට හදා ගන්න පුළුවන් සාමාන්‍ය හේවණක් තින්තන් වෙන්න ඕනේ. කලපුව ආශ්‍රිත වෙන්න ඕනේ. මොකද ලවණ සහිත ජලය දාන්න ඕනේ මේකට. මේ පැල කාලේ සාමාන්‍යයෙන් අපි ප්‍රෙෂ් වෝටර් දැම්මත් කඩලාන මැරෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ යා ප්‍රෙෂ් වෝටර් පුරුදුලා අපි නැවතත් ගිහිල්ලා මේක ලවණතාවය අධික තැනක හිටුවාම පැල ටික මැරලා යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම තවාන් කාලෙදී අපි කලපුවෙන් වතුර දෙන එක තමයි හොඳම. ඒකට තනක් තෝර ගන්න ඕනේ. මේ සඳහා කලපුවේ තියෙන හරි ඒ ආශ්‍රිත තියෙන පස්ම ගන්න ඕනේ හිටවන්න. සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ බෑගයක් ඇති මේ වගේ තවානක් මාස 4ක් විතර මේ රයිස් ඔපර ගත්තොත් අපිට තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි තෝර ගන්න සුදුසු පරිණත වෙච්ච බීජ. ගොඩක් වෙලාට මේ පෙන්නක පැහැදිලිද දන්නේ බීජය රයිස් ඔපර වගේ යන මහ කඩල වල නම් හොඳට මෝරක් දීම නැත්නම් ප්‍රෝරේ වෙන්න ආසන්න වෙද්දි මෙතන අර බීජයට සම්බන්ධ වෙච්ච තැන මේ ප්‍රොපගේවුල් එකේ නැත්නම් ඔය බීජ මූලය පොඩ්ඩක් පල්ලෙහාට වෙලා කහ පාට කොටසක් අපිට දකින්න පුළුවන්. ඒ අවස්ථාවේ තමයි ගහෙන් කඩලා ගන්නවා නම් ගන්න ඕනේ. එහෙම නැත්නම් හොඳම දේ තමයි අපි බීම වැටිච්ච ප්‍රොපගේවුල්ස් එහෙම නැත්නම් මේ පුරවන වෙච්ච බීජ ලබා ගන්න එක. එතකොට මේ වගේ අරගෙන අපිට තවානක තියන්න ඕනේ. තවානක තියෙන තවානක හිටවන්නත් ඕනේ. හරියටම ඍජුව හිටවන්න ඕනේ හිටවද්දි. සහ මේ පැකට් අර මඩපුරු පැකට් එකත් ඇලවෙන්න නොදී හරියට කෙලින් තියා ගන්න ඕනේ සිරස්ව. එහෙම නැත්නම් අපි ඇලවුණොත් ගහත් ඇදේට හැදෙනවා. හිටවන්න ගියාම කරදරයි හානි වෙන්න පුළුවන්. එතකොට නඩත්තු කරන්න ඕනේ. සමහරවල්ලාට කෘමි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා පොඩ්ඩක් හෙවිල්ලෙන් ඉන්න ඕනේ. ජලය අවශ්‍ය විදිහට සපයන්න ඕනේ. මොකද ජලජ පරිසර හිටවන ශාක නිසා වියලි තත්ත්වයට අපි හැදෙන්න දෙන්න හොඳ නැහැ. කුඩා කාලේ නිරන්තරයෙන් ජලය ලැබෙන්න සලස්වන්න ඕනේ. සමහරවල්ලාට තාමත් වැඩි අවුවක් තියෙනවා නම් අපිට වෙයි ෂේඩ් එකක් දෙන්න අර ප්ලාන්ට් හවුස් එකක් වගේ හදලා නැත්තම් ටිකක් අමාරුයි කරගන්න. එහෙම නැත්තම් ස්වභාවික හේවණක් තියෙනවා නම් ඒ කඩලාන පරිසරයේ ඇතුලේ හරි ගස් යට හරි ඒක තමත් ඒ තත්ත්වය හොඳ වෙනවා. එතකොට මේ කඩලාන තවාන දාදිත් අපි සැලකිලිමත් වෙන්න ඕන එකක් තමයි ඉස්සෙල්ලා අපි අදහසක් ගන්න බීජ හම්බ වෙන්න කොයි කාලෙද. හැම කාලෙම අපිට කඩලාන වල ප්‍රොපගේවුල්ස් එහෙම නැත්තම් ඔය සීඩ්ස් වගේ හොයාගන්න බෑ. සමහර විශේෂ වල ජනවාරි වෙනවා, සමහර ඒවා එන්නේ මැයි වල, සමහර ඒවා සැප්තැම්බර් වෙනවා. එතකොට අපිට විශේෂ 5ක කඩලාන තවන්නක් හදා ගන්න ඕන නම් අපිට එක කාලෙට සියලු දේවල් හදා ගන්න බෑ. එතකොට දැන් අර මම කලින් කිව්වා වගේම රෙස්ටොරේෂන් ප්ලෑන් එකක් හදනකොට කලින් අපි දැනගන්න ඕනේ ඒකට අවශ්‍ය පැල ටික ලබා ගන්න නම් කොයි කාලෙද මේ නර්සරි එක ඩෙවලොප් කරන්න ඕනේ. ඒවත් අදහස තියාගෙන අපි නර්සරි එකක් දාන්න. එහෙම නැත්නම් අපි ලබන මේ අවුරුද්දේ දෙසැම්බර් වල පැල හිටවනවා කියලා මේ සැප්තැම්බර් ඔක්තෝබර් වල පටන් ගත්තොත් මේක වැඩක් නැහැ. නිකන් කමර්ෂල් නර්සරි එකට හොඳයි. නමුත් අපේ රෙස්ටොරේෂන් වල ටාගට් කරලා හිටවන්න නම් අපි හරියට ඒ පැල හිටවන දවසට හිටවන්න පුළුවන් පැලයක් හදා ගන්න මට්ටමේ නර්සරි එකක් අපි මේන්ටේන් කර ගන්න ඕනේ. ඒකම මෙන්න මේ කොහොමද ජීවනෝපායට වැදගත් වෙන්නේ පරිසර පද්ධතිය සහ මේක තියෙන ඉකෝ ටුරිසම් පොසිබිලිටි එක මොකද්ද? ඒක කොහොමද අපි සංරක්ෂණයට පාවිච්චි කරනවා කියන දෙකම මම කරුණු දෙකම එකට ගන්නම්. මේ කාල වේලාව සීමිත බවත් එක්ක අපි ගත්තොත් ලයිව්ලිහුඩ් එකට එහෙම නැත්නම් අපේ ජීවනෝපායට තාමත් විශාල දායකත්වයක් ලබා දෙනවා කඩලාන පරිසරය. උදාහරණ කීපයක් මම දාලා තින්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති අම්බලන්තොට පැත්තේ එහෙම ගියා නම් දැන් ගොඩක් අය හයිවේ එක පාවිච්චි කරන නිසා දකින්නේ නැහැ මේ ප්‍රදේශය. අම්බලන්තොට නගරයට කලින් ස්ථාන කීපයක් තියෙනවා. මේවා අදට අවුරුදු 6-7කට කලින් නිකන් පොඩි පාරායින තියන් කිරලා ඉපරන්න පටන් ගත්තේ. නමුත් ඒක දැන් බොහොම කොමර්ෂල් ලෙවල් එකට ඇවිල්ලා හොඳ රෙස්ටොරන්ට් වගේ හදලා 3-4ක් තියෙනවා ඔය අම්බලන්තොට ආසන්නයේ. මිනිස්සු ගොඩක් වෙලාට හොයාගෙන එනවා. මේගොල්ලෝ කතා කරාම කියන්නේ එන තරමට ඉල්ලන තරමට දෙන්න ප්‍රමාණයමදී ඒ තරමට ඩිමාන්ඩ් එකක් දැන් හැදිලා තියෙන්නේ. ආදායමත් හොඳයි. විශාල ආදායමක් ගන්න පුළුවන් අඩු මහන්සියකින්. එතකොට තාම මේගොල්ලෝ කියන්නේ ගොඩාක් අය අතර ජනප්‍රිය වෙලා නැහැ. ඉතින් දන්න කීප දෙනෙක් තමයි. නමුත් මේ බිස්නස් එකේ ඒගොල්ලන්ට ඇති. එතකොට ඔය කිරල පළතුරක් විදිහට උගන ගන්න පුළුවන්. ඒකම තමයි මාළු. එහෙම නැත්නම් ඔය ක්‍රස්ටේෂියාවන් විශාල ප්‍රමාණයක් කඩලාන පරිසරයත් එක්ක ජීවත් වෙනවා. සමහර කට්ටිය ඉන්නවා නිකන් දෛනිකව මේ
ඔය අතේ තියගෙන උගලක පැහැදිලිව පේන්නේ නැතුව ඇති පොඩි යකඩ කම්බිල හදපු පෙට්ටියක් වගේ එකක්. මේ මනුස්සයා මේක උදේට දාලා යනවා ඊළඟ අවසර ගන්නවා. එයා වැඩට යනවා ඒ අතරේ. එතකොට මාළු 7-8 දෙනෙක් ඔය උගුල් 3-4ක් දාලා දුන්නා මෙයා මාළු 10 දෙනෙක් විතර එයා අල්ලගත්ත හවසට. වැඩිපුර තිබුණොත් විකුණනවා. නැත්තම් ගෙදර ආයෙනවා කන්න. එතකොට මහන්සියක් නැහැ මනුස්සයා උතනම මේ මෙතන වඩා මීටර 25ක් ඉස්සරහින් ඉන්නේ. හැමදාම කරන්නේ උදේට ඔය පොඩි කැම ටිකක් දාලා මේ පෙට්ටිය දාලා යනකොට මාළුට ඇතුළට යන්න පුළුවන් තරක් තියෙනවා. නමුත් එළියට එන්න බෑ. අපි කරක් ගෙඩිය කියන එක වගේ ටිකක් මොඩිෆයි කරපු එකක් මේ කම්බියුලින් හදපු එකක්. මේ මනුස්සයාට කිසිම මහන්සියක් නැහැ. උදේට මේක දාන්න නැහැ. හවසට ගන්නයි තියෙන්නේ. හැමදාම වරදින්න නැතුව අනුම තරමින් ගෙදර කැමට දෛනිකව අවශ්‍ය මාළු ටික හම්බ වෙනවා. ඒ වගේ තමයි කොමර්ෂල් මට්ටමෙනුත් කලපු කොළ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේගොල්ලොත් එක්ක කතා කරාම ගොඩාක්ම තියෙන දේ තමයි අදින් අවුරුදු 10කට 15කට කලින් ගත්ත අස්වැන්නෙන් 10න් එකක්වත් මේ වෙනකොට හම්බ වෙන්නේ නැහැ. වෙනදා පැය දෙකක් කලපුවේ මහන්සිලා ඉස්සවලන කට්ටිය ගන්න ඉස්ස ප්‍රමාණය දැන් දවසම මහන්සිවත් අල්ල ගන්න බෑ. ඒකට අපිට තේරෙනවා කලින් කිව්ව තර්ජනත් එක්ක මිනිස්සුන්ගේ තින අහිතකර බලපෑම් එක මේ පරිසර පද්ධතියට ඒකෙන් හම්බ වෙන ප්‍රතිඵල ප්‍රයෝජනත් අඩුවෙන් ගිහිල්ලා ජෛවිකත්වය අඩු වෙනවා. ඒකම අපිට තියෙන ප්‍රයෝජන ප්‍රතිඵලක් අඩු වෙලා ගිහිල්ලා කඩලාන පරිසර පද්ධතියෙන්. එතකොට කඩලාන පරිසර පද්ධතිය ඔය මත්ස්‍යයන් ක්‍රස්ටේෂියාවන් කෙල්ල වගේ දේවල් වලට අමතරව ඉතාමත් හොඳ පොසිබිලිටි එකක් තියෙන දෙයක් තමයි සංචාරක පාරිසරික සංචාරක කර්මාන්තය කඩලානත් එක්ක. ඇත්තටම කඩලාන කියන්නේ මේ ඝර්ම කලාපයේ පරිසර පද්ධතියේ තියෙන විශේෂ පරිසර පද්ධතියක්. ඒකට දැන් අපි කියමු යුරෝපීය රටක එක්කෙනෙකුට කඩලාන බලන්න නම් ඔයගොල්ලෝ වගේම කඩලාන ගැන ඉගෙන ගන්නවා. මේ අය මේ වගේ අත්දැකීමක් ගන්න නම් අපේ වගේ රටකට එන්න ඕන. තායිලන්තේ, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාවෙත් ගොඩාක් තැන්වල මේක හොඳට ජනප්‍රිය කරලා ඒගොල්ලෝ විශාල ආදායමක් ලබා ගන්නවා. නමුත් අපි තාම මේ සඳහා ප්‍රමුඛත්වයක් දීලා නැහැ. ඒක නොදැනුවත්කම තමයි තියෙන ගොඩක් වෙලාවට. ඒකට මේ කඩලාන පරිසරයේ තියෙන අධික කාබන් තිර කිරීමේ හැකියාව, අධික ජෛව විවිධත්වය, ඊළඟ ව්‍යාප්තියේ තියෙන ලිමිටේෂන්ස් ඝර්ම කලාපේ විතරක් තියෙන එක සහ ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ් ලෝකයේ මාතෘකාවෙන් තියෙනවා කඩලාන පරිසර පද්ධතිය දැඩි ලෙස තර්ජනයට පත් වෙච්ච පරිසර පද්ධතියක් කියලා. මෙන්න මේ කරුණු ටික මත පිහිටලා අපිට මාකට් කරන්න පුළුවන් මේ පරිසර පද්ධතිය සංචාරකයන් දේශීය වගේම විදේශීය දෙකටම පුළුවන්. එතකොට මම කෙටියෙන් කියන්නම් මේ වගේ අවස්ථාවන් දෙන්න පුළුවන් මේ පරිසරය විඳින්න. නිකන් හිතන්න ඕගොල්ලෝ කවුරු හරි ගිහින් තියෙනවා මාදුගගේ බෝට්ටු සංචාරයක් කඩලාන බලන්න කවදාවත් කඩලාන ගහක් බලන්න පුළුවන් මට්ටමක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ සාමාන්‍ය සිරිත තමයි අපි බෝට්ටුවක් හයරකට ගත්තම ඒ බෝට්ටුවේ ඔපරේටර්ට දීලා තින්නේ පුළුවන් තරම් ඉක්මනට දැන් ඒගොල්ලෝගේ ගත්ත පාරක් තියෙනවා නිශ්චිතව යන. ඒ කියන්නේ රුපියල් 2000ට නම් මෙච්චරයි 3000ට නම් මෙච්චරයි යන පාරවල් තියෙනවා. ඒකේ පුළුවන් තරම් ඉක්මනට ගිහින් එන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. දැන් කවුරු හරි දේශීය සංචාරකයෙක් වෙන්න පුළුවන්, පොරණ කෙනෙක් වෙන්න පුළුවන්. මේගොල්ලෝ ඇවිල්ලා එන්නේ දැන් කඩලාන පරිසර පිළිබඳව බලලා ආමාදුගාමේ හොඳ කඩලාන පරිසර පද්ධතියක් තියෙනවා. මේකේ විශේෂ 10ක් විතර අපිට දකින්න පුළුවන්. මෙන්න මේ වගේ කුරුල්ලෝ ඉන්නවා කියලා බලාගෙන යන්න තමයි මේ මිනිස්සු එන්නේ. හැබැයි බෝට්ටුවට නැග්ගට පස්සේ කඩලාන බැලිලගේ සේවිත ජීවිත බේරා ගැනීමේ ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ට තියෙන්නේ. මොකද අර යන ඔපරේටර් කියලා දින පුළුවන් තරම් ඉක්මනට ඊළඟ හයර් එක ගන්න. විශේෂයෙන් වීකෙන්ඩ්ස් වල. එතකොට මේ මිනිස්සු පුළුවන් තරම් ඉක්මනට ගිහින් එනවා. අන්තිමට කඩලාන අපිට දකින්න හම්බෙන්නේ නැහැ. නිකන් බෝට් රයිඩ් එකක් විතරයි. ත්‍රාසජනක අත්දැකීමක් විතරයි එතනින් හම්බ වෙන්නේ. ඒක නිසා ඒක නෙමෙයි ටුවරිසම් කියන්නේ මැන්ග්‍රෝව් බේස් එක. මෙන්න මේ වගේ අපිට සපයන්න පුළුවන් නම් තමන්ගේ තනියම ගිහිල්ලා පැදගෙන යන්න පුළුවන් කයාක්ස් වගේ ඒවා. එහෙම නැත්නම් දෙන්නෙකුට විතරක් යන්න පුළුවන් දේවල්. නිකන් පැඩල් බෝට්ටු වගේ දේවල් පාවිච්චි කරන්න දෙන්න පරිසරය. ඒක තමන්ගේ වේගයෙන් ගිහිල්ලා තමන් ආරක්ෂා වෙලා ඒ අවශ්‍ය දේවල් බලාගෙන ඡායාරූප අරගෙන තව තොරතුරුත් අවශ්‍ය නම් ඒවා කරගෙන එන්න පුළුවන්. එතන මෙන්න මේ වගේ ඔපචුනිටි එකක් දීපු එක තැනක්වත් නැහැ මම හිතන්නේ. හරියට බොන බෙන්තර තැන් දෙකක විතර දැන් තියෙනවා. තාමත් සීමිතයි. මේ වගේ දේවල්ට යොමු වෙලා තියෙනවා අපේ රටේ සංචාරක කර්මාන්තයේ විදියට. ඊට පස්සේ මේ කඩලාන පරිසරය ඇතුළට ගමන් කරන්න පුළුවන් ස්ථාන. මනෝජ් ප්‍රසන්න මහත්මයා අපිට කාල වේලාව ගොඩක් සීමිතයි. සමාජ ආදායකට ඔව් විනාඩි 3යි. එතකොට මේ වගේ ස්ථාන අපිට දෙන්න පුළුවන් නම් මේ පරිසර පද්ධතිය විඳින්න අවස්ථාවක් අපිට දෙන්න පුළුවන්. අපේ එකම තැන පුබුදුගම හදලා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙනකොටත් ඒක විනාශ වෙලා ගිහිල්ලා ඒ වගේම තව බෙන්තරගාගේ තැනක් තුන එතනත් විනාශ වෙලා පැල හිටව ගන්න අපිට පුළුවන් සංචාරකයන් සහභාගී කරව ගන්න. ඒගොල්ලෝ මේ පැලයක් විකුණන්න පුළුවන් ඩොලර් 5යි 10ට විකුණන තැන් තියෙනවා. ගිහිල්ලා පැලයක් හිටව ගන්න අවස්ථාව දෙනවා. කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා ඒගොල්ලෝ මේ අත්දැකීමත් අරගෙන යම් කිසි විනෝදයකට ලබලා පැලයක් හිටවීම අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඡායාරූප ශිල්පීන්ට තාමත් හොඳ තෝතැන්නක් මේ කඩලාන පරිසර පද්ධතිය. මොකද ගොඩක් ඉන්නේ
කලබල වෙන සත්තු නෙවෙයි හිමින් සංචාරණය කරන පේඩස්ලා ඒගොල්ලෝගේ ගොදුර ගහන්න බලන් ඉන්න මිසක් වටපිට ගැන එච්චර අදහසක් නැහැ. ඒ අතර අපිට පුළුවන් අවශ්‍ය ඡායාරූප ගන්න හැබැයි සඳහා අවස්ථාව සපයලා දෙන්න ඕනේ. ඒක වගේ පරිශ්‍රණ වලට අපිට පුළුවන් විවෘත කරන්න යම්කිසි නීති මාලාවක් යටතේ විදේශ කියන්නේ දැන් අපි බලුවොත් කඩලාන රිසර්ච් පේපර්ස් බැලුවොත් 70ක් 80ක් තියෙන්නේ කඩලාන ගහක්වත් නැති රටවල් වල කට්ටිය දාපු පේපර්ස්. ඒත් ඒගොල්ලෝ ඉන්න පරිශ්‍රණ වලට මේ වගේ ධර්ම කලාපීය රටවල් වලට අපිට පුළුවන් ඔපචුනිටි එකක් ගන්න ඒ වගේ දේවල් වලින්. ඒකට මේ ටික තමයි කියන්න ඕන. ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා ලයිව්ලිහුඩ් ඩෙවලොප්මන්ට් ගන්න. ඒ වගේම සංචාරක කර්මාන්තය සහ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය තුලින් කඩලාන පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න. ඒකට මම හිතන කාල වේලාව අවසන් නිසා මම මෙතන නවත්තන්නම්. බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට සහ සමන් දුන්නට. බොහොම ස්තුතියි මනෝජ් ප්‍රසන්න කඩලාන ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය නිසි අයුරින් සිදු කරන ආකාරය පිළිබඳව ලොකු දැනුමක් අපි හැමෝටම ලබා ගන්න හැකියාව ලැබුණා කියලා. ඊළඟට තාරුණ්‍ය නියෝජනය කරමින් ස්ලයික් ඇන්ඩ් ට්‍රස්ට් ආයතනයේ පරීක්ෂණ සහ වැඩසටහන් නිලධාරිනි තිලිනි ගුණතිලක මහත්මිය සූදානම් වෙලා ඉන්නවා. කඩලාන ප්‍රතිසංස්කරණය සඳහා තාරුණ්‍ය සම්බන්ධ වීම ඇති වැදගත්කම ඒ වගේම කඩලාන සංරක්ෂණය සඳහා ස්ලයික් ඇන්ඩ් ට්‍රස්ට් ආයතනය විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් ඔයගලන්ට ගෙන එන්න තිලිනි වලට අවස්ථාව. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. මම තිලිනි ගුණතිලක තිමාලි කියපු විදිහට මම අද බලාපොරොත්තු වෙන්නේ කඩලාන පරිසර පද්ධතිය ගැන තාක්ෂණ වශයෙන් අපි කොහොමද මේ කරතවයට දායක වෙන්නේ කියන කාරණාවත් සම්බන්ධවයි. කාල වේලාව ගොඩක් ඉක්මනට ගිහිල්ලා තියෙන නිසා මම කෙටියෙන් ඒ දේවල් ගැන හඳුන්වලා දෙන්නම්. Mitsubishi සමාගමේ සහයෝගය ඇතිව කඩලාන සංරක්ෂණය තුළින් වෙරළාසන්න ප්‍රජාවන් නගා සිටීම යන ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ශ්‍රී ලංකාවේ කඩලාන පරිසර පද්ධති සංරක්ෂණය පිළිබඳ මෙම වැඩසටහන ස්ලයික් ඇන්ඩ් ට්‍රස්ට් ආයතනය මගින් සංවිධානය කරලා තියෙනවා. කඩලාන කියන්නේ මොනවද කියන එක පිළිබඳව අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් කඩලාන කියන්නේ මොනවද කියන එක පිළිබඳව ඇත්තටම අපිට හොඳ දැනුමක් ලැබුණා කලින් ප්‍රසන්ටේෂන් වලින්. ඉතින් මම ඒ ගැන වැඩිදුර තොරතුරු කියන්නේ නැහැ. අපි ඊළඟ ස්ලයිඩ් එකකින් කියන්නේ අතරම කඩලාන පරිසර පද්ධතිය ලොකු සේවාවන් පරිසරයට සපයනවා. මේ පිළිබඳව අන්ද්‍රස් සතුරුසිංහ මහත්මයාගේ ප්‍රසන්ටේෂන් එකේ ගොඩක් දේවල් කියවුණා. ඒ නිසා අපිට පුළුවන් කඩලාන සංරක්ෂණයේදී තාරුණ්‍යයේ දායකත්වය වැදගත් වෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳව කතා කරන්න. අපිට පුළුවන් ඊළඟ ස්ලයිඩ් එකට. කඩලාන සංරක්ෂණයේදී තාරුණ්‍යයේ දායකත්වය වැදගත් වෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳව කතා කරොත් අත්‍යවශ්‍යම තරුණයන්ට හැකියාව තියෙනවා ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට මෙම කරතව්‍යයට දායක වෙන්න. ඒ වගේම තමයි ඔවුන්ට පුළුවන් නව තාක්ෂණික ප්‍රවණතා නිර්මාණාත්මක අදහස් උපයෝගී කරගැනීමෙන් අනිත් පුද්ගලයන්ට කඩලාන සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ඒත්තු ගන්නන්න. ඒකම සුදුසු ක්‍රියාමාර්ගවලට යොමු වෙමින් අනාගත දේශගුණික විපර්යාස සම්බන්ධ වෙනසක් සමාජයේ ඇති කරන්නත් හැකියාව පවතිනවා. රටක අනාගතය තරුණ ප්‍රජාව නිසා ඔවුන්ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා කඩලාන සංරක්ෂණය මෙහෙවන්න ඔවුන්ට හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම ඒක ඔවුන්ගේ වගකීමක් සහ යුතුකමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ මාතෘකාව පිළිබඳ ස්ලයික් ඇන්ඩ් ට්‍රස්ට් ආයතනයෙන් සිදු කරන කාර්යභාරය පිළිබඳව කතා කරොත් දැනට Mitsubishi මම කලින් කිව්වා වගේ දැනට Mitsubishi සමාගමේ දායකත්වයෙන් සිදු කරන ව්‍යාපෘතියක් හරහා ආයතනයේ කඩලාන සංරක්ෂණය පියවර අරගෙන තියෙනවා. මම හිතන්නේ කලින් ස්ලයිඩ් එක මේක හරියද තිරිනි? නැත්නම් මීට okay sorry. මෙහිදී මෙම ව්‍යාපෘතියේදී thank you. මෙම ව්‍යාපෘතියේදී තරුණ තරුණියන්ගේ සහභාගීත්වය විශේෂයෙන්ම අපි විශේෂ කොට සැලකනවා. මේ අර්ථයේ කඩලාන පැල රෝපණය, සංරක්ෂණය, ඒ පැල රැක බලා ගැනීම සහ කසල කළමනාකරණය, විශේෂඥ වැඩමුළු, දැනුම බෙදා හැරීම සඳහා සිදු කරන මාර්ගගත සහ අනෙකුත් වැඩසටහන් ඇතුළත් වෙනවා.
ඉතින් කසල කළමනාකරණය කියන ක්‍රියාකාරකම් තුළින් එම ප්‍රදේශයේ තරුණ ප්‍රජාවට ජීවනෝපාය සඳහා සහාය වීමට හැකියවීම අපිට විශේෂයෙන් මේ වෙලාවෙන් මතක් කරන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා මෙතන සිටියමක් මේ සිටියමේ දැක්වෙන්නේ අපි දැනට කඩලාන රෝපණය සඳහා තෝරාගත් ප්‍රදේශ. ඒවා අතර වත්තල ප්‍රදේශයේ දික්කෝවිත කලපු ආශ්‍රිතවත් පුත්තලම ප්‍රදේශයේ මුන්දලම සහ කල්පිටිය කියන කලපු ආශ්‍රිතවත් යාපනයේ ප්‍රදේශයේ කපුටෝ කියන කලපු ආශ්‍රිතවත් දැනට අපි කඩලාන පැල 3800ක පමණ ප්‍රමාණයක් රෝපණය කරලා තිබෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා කතා කරොත් ඔයගලන්ට පේනවා මම පින්තූර වගේක් මෙතෙන්ට එකතු කරලා තියෙනවා. ඉතින් මෙතන මම පෙන්නලා තියෙනවා පළවෙනි පින්තූරේ තියෙන අපි මේ අවුරුද්දේ ජගත් කඩලාන දිනයට සමගාමීව මුන්දලම් ප්‍රදේශයේ සිදු කරන ලද කඩලාන රෝපණ වැඩසටහන අතරතුරදී ගත පින්තූරයක්. එහිදී අපි කල 800කට ආසන්න ප්‍රමාණයක් රෝපණය කළා. මීට අමතරව ඔබට දකින්න පුළුවන් අපි දැනුම සහ ධාරිතා වර්ධනය අංශයෙන් සිදු කරන ලද ප්‍රකාශනයන් ඒත් එක්කම අප සිදු කරන ලද මාර්ගගත වෙබිනාවල වෙබිනාර් ඔබට දකින්න පුළුවන්. මේවට යොමු වෙන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් අපේ ස්ලයිකන් ට්‍රස්ට් YouTube channel එකටත් අපේ Facebook පිටුවෙනුත් විස්තර දැනගන්න පුළුවන්. ධාරිතා වර්ධනය පිළිබඳ කතා කරනකොට අපි ඉදිරියට සිදු කිරීමට යෝජනා කරලා තියෙනවා සංචාරක ශාස්ත්‍රයෙන් යෙදෙන තරුණ තරුණයන්ට සහතික පත්‍ර පාඨමාලාවක්. ඉතින් අපි ඉකෝ ටුවරිසම් කියන අංශය පිළිබඳව ගොඩක් අවධානය යොමු කරන්න සූදානම් ඉන්නවා මේ පිළිබඳව. අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා කතා කරන්න පුළුවන් අපිට. අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ලයිකන් ට්‍රස්ට් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන දේශගුණික විපර්යාස පිළිබඳව ගෝලීය තරුණ සමුළුව මොන ආකාරයෙන්ද කඩලාන සංරක්ෂණයට දායකුනේ කියන කාරණාව පිළිබඳව මෙම සමුළුව ගැන කිව්වොත් අවසාන වතාවට 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ කියන ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ රටවල් 70කට පමණ 70ක ආසන්න ප්‍රමාණයක තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් මේක පැවැත්වුණා. ඒට අපි තේමා 4කින් ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවුවා. ඉතින් එයින් එක තේමාවක් වන සාගර සහ වෙරළබඩ පරිසර පද්ධතිය යටතේ තෝරාගත් ව්‍යාපෘති යෝජනා දෙකක් එක ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරා. දැනටමත් ඒ සංවර්ධන කරගෙන අපි යනවා. ඉතින් ඊළඟ ස්ලයිඩ් එකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපි මේ තෝරාගත්ත ව්‍යාපෘති දෙක. මේ ව්‍යාපෘති දෙක වර්ධනය කරමින් අපි කඩලාන සංරක්ෂණයට දායක කරගන්න බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් මම අවසාන වශයෙන් කියන්න තියෙන අපි විශ්වාස කරන ආකාරයට තරුණ තරුණියන්ට විශාල වගකීමක් සහ යුතුකමක් තියෙනවා මේ වටිනා පරිසර පද්ධතිය රැකගන්න. ඉතින් ඒ සඳහා සක්‍රීය දායක වෙන්න ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරමින් මම ප්‍රසන්ටේෂන් එක ඉවර කරනවා. ඔයගොල්ලන්ට වැඩිදුර තොරතුරු ලබා ගන්න ඕන නම් අපේ වෙබ් අඩවියට පිවිසන්න පුළුවන්. ඒ මොකට තොරතුරු ලබා ගන්න පුළුවන්. ස්තුතියි. ගොඩක් ස්තුතියි පිරිනේ. ඉතින් අපේ කාල වේලාව අවසන් නිසා අපි කැමති ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අපිට ඊමේල් කරනවා නම් ඉතින් අද අපිත් සමග සම්බන්ධ වුණු විද්වත් මඩුල්ලෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු අරගෙන ඔයගොල්ලන්ට ඒවා ඔයගොල්ලත් සමග බෙදා හදා ගන්න අපි කැමති අපේ සෝෂල් මීඩියා හරහා Facebook Twitter ගිණුම් හරහා අපිත් එක්ක ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපි කැමති අද අපිත් සමග සම්බන්ධ වෙන කට්ටියගේ ඡායාරූපයක් ගන්න. ඉතින් ඔයගොල්ලන් කැමති නම් ඔයගොල්ලන්ගේ කැමරාව ඔන් කරන්න පුළුවන්. එතකොට අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන්. අපි තව තප්පර 10ක් විතර දෙමු. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ කැමරාස් ඔන් කරන්න. හරි නේද? hina වෙලා ඉන්න අපි ස්ක්‍රීන්ෂොට් ටිකක් ගන්නවා.
ප්‍රතිශනේ ඉතින් අද අපිත් සමග සම්බන්ධ වන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඉදිරියටත් අපේ වැඩසටහන සමග ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් නැවතත් ස්තුතිවන්ත වෙමින් අද අපේ වැඩසටහන අපි අවසන් කරමු. ගොඩක් ස්තුතියි.